සුනන්තු සග්ග මුක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරුණාවන්ත මුනිවර සත්පුරුෂ පින්වත්නි සෑම සෙන්සුරාදා දිනක පැවැත්වෙන ඊතන සාකච්ඡා වැඩසටහන ආරම්භ 27 වෙනි වැඩසටහන අද ඉරිදාවේදී පින්වත්නි සිදු කරන්නට ආරම්භ කරන්නේ සූදානම් වෙන්නේ රත්නපුර පදිංචි සුපින්වත් විහාරාධික දේවානන්ද පින්සිංහලට ඒ පින්වතම මිනිපුර අමාසාත තපෝනාරාම සේනාසනයේ සිට සජීවීව වෙනස්තාව කෙරේ. අද පින්වන්ත උයත්මාට තියෙන පළවෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරන්නට පෙර පළමුව හිතන අධිෂ්ඨාන පුණ්‍යවන්තයන් කරගන්න විශේෂයෙන්ම රටට පිට සම්මුසසුන්ට අතිවිශාල නිර්මාණ සිදු කරලා පවත්වන නාගානි මහානිකායේ අතිපූජනීය මාකට අවසරයි නාපාන පියනසිරි අතිපූජනීය ගෞරවනීය වහන්සේට ඔබ අප සියලු දෙනාම දෙස්කලට සියලු පුණ්‍යධර්මයෝ ඒකාන්තයෙන් අනුමෝදන් වේවා තුන්දෙනා බෝධිය පතන උතුම් බෝධියකින් අතිපූජනීය ගෞරවනීය නිවන සම්සිද්ධිය අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ වේවා. අපි සාන්නික දානය සිදු කිරීමේදී පිරිස රැස් කර ගැනීමෙන් පරිවාර සම්පත්තිය ලැබෙන බව දන්නානේ. ඒ සඳහා රැස් කර ගන්නා පිරිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධා ගෞරව නැති පස්පව දස අකුසල් කරන අසත්පුරුෂ පිරිසක් එකතු කර ගැනීමේ සිදුවන්නේ ලාභයක්ද අලාභයක්ද කියලා. මේ පළවෙනි ප්‍රශ්නේ වසහත රැකීමේ පළවෙනි එකට උත්තර ලබන දියුණුව. එතනදී ඔය සාංගික දානාදී පින්කම් කරනකොට පිරිස රැස් කරගatti පරිවාර සම්පත්තිය ලැබෙන කම දැනගෙන ඒ රැස් කරගන්න පිරිස තුනුරුවන් කෙරෙහි සද්ධා ගෞරවණීය නැති පස්පව දස අකුසල් කරන අසත්පුරුෂ පිරිසක් නම් ඒක ලාභයක්ද අලාභයක්ද කියලා ඇහුණා. පින්වත්නි ඔය පින්වත්නි කුලිමෝතකවත් කිසිම කවුරුත් මට අසත්පුරුෂ මානසික කරන්නේ ඔය දානාදී පින්කම් කටයුතු සිදු කරද්දී උනා පිළිපොත දෙකන්නේ පින්වත්නි ඔබට වඩා
අසත්පුරුෂ ආශ්‍රයෙන් වැළකෙන්න. වැළකීලා සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. අසත්පුරුෂ එක මොහොතක්වත් ආශ්‍රය කරන්න එපා කුමන කාරණාවකටවත්. ඒ සිද්ධ වෙන්නේ බොහෝ හානි බොහෝ කරදරමයි. පින්වත්නි, පරිවාර සම්පත්තිය කිව්වහම ඒවා ඇතුළේ යසසට. යසස කිව්වහම පින්වත්නි වගේම කීර්තිය කියන අදහස් දෙක මේකේ කියවෙනවා. යසසේ කියන්නේ පරිවාර සම්පත්තිය. පින්වත්නි ලබන්නේ භාග්‍ය තියෙනවන. අපේ ලෝතර කාන්තිම සම්මා සම්බුදුමහණන් වහන්සේට ඒ භගවාන් කියන උතුම් බුදු ගුණය පින්වත්නි ලැබුණේ අතීතයේ ඒ යසස ලැබෙන ආකාරයෙන් කටයුතු කරපු හින්දා. ඔය පින්වතුන් වුණත් දාන ආදී පින්කම් කරනකොට පින්වත්නි පරිවාර සම්පත්තිය ලැබෙන විදිහට ඔබ හා සමාන සීලය සහ ඔබට සහ වැඩි සීල සද්ධාදී ගුණධර්මවල පිහිටපු පින්වතුන්ම සහභාගී කරවා ගන්න. එහෙම නැත්නම් වඩා සුදුසු වෙන්නේ පින්වත්නි තනියම මේ කටයුතු කරන එක. සද්ධා ගෞරව නැති පස්පව දස කුසල් කරන අය පින්වත්නි එකතු කරගෙන දාන ආදී පින්කම් කරනකොට ඔවුන් සංඝරත්නය ගැන සැක ඇතිවන විදිහට හෝ ඔය නැත්නම් එකට කටයුතු කරන අනිත් අය සම්බන්ධව ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන හෝ ඔබ සම්බන්ධව හරි කරන ඒ වාකරණිය ඒ වගේම පින්වත්නි ඒ කාය කර්මාදී ඔබට දැඩි පීඩාවක් ඇති කරනවා. හැම මොහොතකම සත්පුරුෂයන් ආශ්‍රය කරන්නට බල ගන්නට ඕනේ. එහෙම නැත්නම් අර පැවිදි කරගෙන හිටියේ ඒ අසත්පුරුෂ ගෝලනම අර සත්පුරුෂ ගෝලනමට ඊර්ෂ්‍යා කරලා අන්තිමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ආශ්‍රමය තියෙන පිළිතුරුගිය කාරණාව සිහිපත් කරගෙන කටයුතු කරන්න. අසත්පුරුෂයොත් එක්ක මුන් පින්කම කරන්න ගියත් ඔබ යත්තන්ට ඇති පීඩාවක් ඇති වේවි. පින්වත්නි, ඒ ප්‍රශ්නේ ඉන්න දෙවෙනි එක තමයි අසත්පුරුෂ පිරිස් ආශ්‍රයෙන් වෙනවන ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇතිමුත් අප දානයක් දීමේදී එම ධර්ම කරුණු කෙසේ ක්‍රියාත්මක කළ යුතුද? පින්වත්නි, ගුණධර්ම රකින ධර්මයේ හැසිරෙන පිරිස සමගම ඔබ දාන ආදී කටයුතු සිදු කරන්න ඕනේ. නැතිනම් පින්වත්නි, ඔය ඇත්තන්ට බොහෝ කටයුතු ඇති වෙනවා. ඒ ගැටලුව අතර ඔබේ ස්වාමීන් භාර්යාවට අසත්පුරුෂයන්ගෙන් අනියම් යෝජනා පිළිගත දේවල් පින්කම් අතර වාසිත වෙන්න පුළුවන්. ඔබේ දරුවාට යම් පීඩාකාරී ස්වභාවයක් වෙන්න පුළුවන්. ඔබේ නම කැටවන ආකාරයට බොහෝ කාල වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ආදී පානය කරලා රණ්ඩු සල්වා ගැටළු බොහෝමයක් වෙන්න පුළුවන්. ඒ වගේම සංඝ රත්නයේ ගැන සද්ධාදී උතුම් ධර්මතාවුණ ඒ අසත්පුරුෂ විසින් ඔබේ සිතින් නැති කළ දාලා ඒ කරන පුණ්‍ය කර්මයේ ඔබට උසස් ප්‍රතිඵල ගන්න බැරි තත්ත්වයට පින්වත්නි ඔබව දුර්වල කරන්න, ඔබේ චිත්තසංතතිය දුර්වල කරන්න පුළුවන්. ඒ නිසා අසත්පුරුෂ පිරිසෙන් ඈත් වෙලා පින්වත්නි තුනුරුවන් ගැන දන්නා උතුම් සිල්වත් කර්මකාරම්ඵල විශ්වාස කරන සිදු කරන පින්කමේ උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ආකාරයට මඟ පෙන්වන යහපත් කල්යාණ මිත්‍ර පිරිසක්ම ඇසුරු කරමින් දාන ආදී පින්කම් කරන්නට ඔය සත්පුරුෂයෝ වග බලා ගන්නට ඕනේ. ඒ ප්‍රශ්නේම තුන්වෙනි එක තමයි පිරිස එක්රැස් කරගෙන පින්කම් කිරීමේදී ලැබෙන ආනිසංස විපාක දින මොහොතක අසත්පුරුෂ පරිවාර විපත්තියක් ඇසුරට ලැබේද කියලා. සත්පුරුෂ පින්වත්නි, ඒ අය සමග විශ්වාසයට පැමිණෙනවා. ඒ කියන්නේ ඔය ඇත්තෝ අසත්පුරුෂයෝ දාන ආදී පින්කම් වලට එකතු කරගන්නේ කුමන හෝ හේතුවක් මත. ඒ හේතුව කුමන හෝ විශ්වාසයක්. ඒ විශ්වාසය ඒ බැඳීම ආදී කාරණා එක්ක ඔය ඇත්තන්ගේ අර පින්කම් අතර වාරයේදී අලෝභ දෝස අමෝහ කියන හේතු තුනයෙත්න බල සම්පන්න උත්කෘෂ්ඨ කුසාසිත දුර්වල කරමින් පින්වත්නි යම් යම් බැඳීම් යම් යම් විවිධ ස්වභාවයන් අර පිරිස සම්බන්ධව විටින් විට ඇති වෙනවා. ඉතින් සාංශාරික බැඳීම් විදිහට සහ සසරේ නැවත මුණ ගැසීමට පින්වත්නි ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඔය ඇත්තන්ගේ ආශ්‍රයෙන් එවැනි පිරිස් ඈත් කළා තියෙද්දි
ඔබේ නාම රූප ධර්ම වැඩපිළිවෙල පින්වත්නි සසරේ පැවැත්ම කොපමණ කාලයක් තුළ ඒ විදිහට පැවතුණා. ඔය පින්වතුන්ට කුසලයෙන් පිරුණු යහපත් පිරිසගේම ඇසුර ලැබෙන ආකාරයට ඔය ඇතෝ සත්පුරුෂ පරිවාර සම්පත්තියක්, සීලයෙන් පිරුණු පරිවාර සම්පත්තියක්, ගුණයෙන් පිරුණු පරිවාර සම්පත්තියක්, දෙහිමින් සිටින පරිවාර සම්පත්තියක් ඇතිව සත්පුරුෂ පින්වත්නි කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. ඒ ප්‍රශ්නේම හතරවෙනි ප්‍රශ්නේ තමයි පින්වත්නි කල්යාණ මිත්‍ර පරිවාර සම්පත්තියක් පමණක් ලැබීමට නම් අප අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද කියලා. පින්වත්නි කල්යාණ මිත්‍ර පරිවාර සම්පත්තියක් විතරක් ලබන්න නම් ඔය ඇත්තෝ අනිවාර්යයෙන්ම ඔබේ සීලාදී ගුණධර්ම වලට සමාන හෝ එහෙම නැත්නම් ඊට වඩා වැඩි අය හෝ ඇසුරු කරන්නට ඕන. ඒ වගේම ඒ යහපත් පිරිස පින්පොත්නි ඒ පින්කමේ කොටස් කරුව කරගෙන පත්තාන මොහොත්නා විදිහට සීලාදී ගුණයෙන් සමාන වූ වැඩි කට්ටියට ඒ පින් අනුමෝදන් වන්නට සලස්වමින් ධර්මයේ හැසිරෙන්නට ඕන. ඔය සත්පුරුෂයෝ නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරන්නට ඕන. පින්වත්නි කල්යාණ මිත්‍ර සත්පුරුෂ පින්වතුන් ඔබේ ජීවිතයට ලොකු ආභරණයක් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර පරිවාර සම්පත්තිය ඕනමයි. ශාසනික බ්‍රහ්මචර්යාව 100%ක්ම සම්පූර්ණ කරන්නේ කල්යාණ මිත්‍ර පරිවාර සම්පත්තියෙන්. ඒ නිසා ගුරු ශිෂ්‍ය බැඳීම්, මව්පිය, අඹුසැමි දූදරු බැඳීම් මේ හැම බැඳීමක්ම කල්යාණ මිත්‍ර පිරිසක් බවට පත් කර ගන්නට ඔබ වග බලා ගන්නට ඕන. පින්වත්නි ඊළඟට අහලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි අවසර පින්වත් ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොකළ යුතු වෙළඳාම් වලින් මස් මාංශ වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාමද නැතිනම් කරවල බිත්තර ආදී සියල්ලම ඇතුළත් වෙනවද පින්වත් ස්වාමින් වහන්සේ? මාහට කමාකොට කරුණාවෙන් පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ පින්වත් මහණෙනි උපාසකයෙකු විසින් නොකළ යුතු වෙළඳාම් පහක් තියෙනවායි කියලා දේශනා කළා. වෙළඳාම් පහ ඒ තමයි අවියාවිත වෙළඳාම, ඊළඟ එක වහල් වෙළඳාම, ඊළඟ එක මස් වෙළඳාම. පින්වත්නි මස් මාංශ කිව්වහම ඒකට හාල් මැස්සගේ ඉඳලා ඒ වගේම ඕනෑම තරාතිරමක සතෙක්ගේ මස් මාංශයයි අයිති වෙන්නේ, ඕනෑම සත්ත්වයකගේ මස් මාංශ. ඊට පස්සේ මාත්‍රාවේ වෙළඳාම, ඊළඟට වහල් වෙළඳාම, ඒ මත්පැන් වෙළඳාම, ඒ වගේ විස වෙළඳාම. පින්වත්නි අවියාවිත වෙළඳාම, වහල් වෙළඳාම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, විස වෙළඳාම කියන මේ පහෙන් සදහැවර උපාසක උපාසිකාවන් වැළකීලා කටයුතු කරන්න ඕනේ. මේ වෙළඳාම් කරන්න හොඳ නැහැ. එතනදී පින්වත්නි ඔය සත්පුරුෂයෝ එවැනි වෙළඳාම් නොකර ජීවත් වෙන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ, උතුම් වූ සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. මේ වකවානුව තුල නිවසේ සිටින සුරතල් සතුන්, පාරේ නිදැල්ලේ සිටින සතුන්, විශේෂයෙන් බල්ලන්, පූසන් වැනි සතුන්ගේ පැටවුන් ඇතිවීම වැළැක්වීම සඳහා සැත්කම් කිරීම සිදු කරනු ලබනවා. උදාහරණයක් ලෙස පාරේ බලු පැටවු දමමින් දුක් විඳිමින් පාරේ වාහනවලට යට වී බලු පැටවු මානයට පත්වන අවස්ථාවක එම සත්වයා ඒ දුකින් මුදවා ගැනීමේ අරමුණින් පැටවු ඇතිවීම වැළැක්වීමට සැත්කමක් සිදු කළහොත් ඒ සිදු කළ පුද්ගලයා හට අකුසල රැස්වීමක් සිදු වෙනවාද? ඒ එසේ සිදු වුවහොත් ඒ කෙසේ විපාක ලබා දෙන්නේද? පින්වත්නි අනිවාර්යයෙන්ම අකුසලයක් වෙනවා. හැම කාන්තාවක්ම
මවක් වන්නට හරිම කැමති. හිතන්නකෝ පින්වත්නි, ඔය පින්වතුන් මනුස්ස ලෝකෙ ඔහොම ඉඳලා ඔබ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට අපිට වඩා ඉහළිය තලයක ඉන්න දිව්‍ය ලෝකවල දෙවියන් අතර එක දෙවි කෙනෙක් කල්පනා කරනවා කියලා හිතන්න. මේ මිනිස්සයෝ අනේ මේ විදිහට ළමයි හදනවා. ළමයි හදන්න නැතුව හිටියොත් හොඳින් ඉන්න පුළුවන්. ළමයි හදන හින්දා ඉස්කෝලවල යන්න ඕන, රැකියාවලට යන්න ඕන, පුතුම දුක් ගොඩක් විඳින්න වෙලා තියෙනවා. ඒ ළමයි හදන හින්දා ඒ වාගේම උයන්න ඕන, ඒ වාගේම රෙදි හොදන්න ඕන, ගෙවල් දොරවල් අතුපතු ගන්න ඕන, ඒ වාගේම දරුවන්ට විවිධ ගැටලු ඇති වෙනවා, රෝහල් ගත කරන්න ඕන. ඒ වාගේම ඒ ළමයි ලොකු මහත් වුණාම හැම ළමයෙක්ම සලකන්නේ නැහැ. සලකන්නේ නැති ළමයිනොත් ගොඩක් ඉන්නවා. මව්පියන් සලකන්නේ නැත් ළමයි දීපල ඊට කඩන් වෙනුවෙන් මව්පියන් ඝාතනය කරනවා, හිරිහැර කරනවා, වද දෙනවා. ඒ වගේ බොහෝ අය ළමයි ඉන්නවා. ඉතින් ඒ හින්දා අපි මේ මිනිස්සෙයින්ට දරු සම්පත් නැති කරන්න ඕන කියලා මොනම හෝ ක්‍රමයකට අපි කාන්තා පිරිමේ අය වඳ තත්ත්වයට පත් කළයි කියලා හිතන්නකෝ. යම් බල සම්පන්න දෙවි කෙනෙක් විසින් ඔබ කැමතිද ඔබට එහෙම කරනවට? ඔය ඇත්ත කැමතිද ඔය ඇත්තන්ගේ ඒ වගේ දරු සම්පත් දැකීමේ හීනේ නැති කරනවට කවුරු හරි කෙනෙක්? පින්වත්නි, ඔබ කැමති නැහැ. ඔය ඇත්තන්ටත් ඒ වගේම පින්වත්නි දැනෙන දුක තමයි අර සත්වයින්ටත් දැනෙන්නේ. කුමන හේතුවක් නිසාවත් ඔය පින්වතුන් කුමන කාන්තාවකගේවත් ගර්භාෂිවත් කරන්නට, ඔවුන්ගේ දරු සම්පත් අහිමි කරන්නට කටයුතු කරන්න එපා. ඔබ ඒකෙන් වැළකෙන්න. ඔය ඇත්තන්ට නැත්තම් දීර්ඝ සංසාරයේදී දරු සම්පත් නැතිවන්නට ඒක හේතුවක් වෙනවා. ගර්භාෂයේ රෝගාබාධ හැදෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම පින්වත්නි කුමන හෝ ආකාරයකට දරු සම්පත් සහ බැඳීම් නැතිවන්නට ඒක හේතුවක් වෙනවා. සමහර ලාවට පින්වත්නි ඒ ගර්භාෂයේ අයිති සත්වයා ඒ මොහොතේදී දරු ගැබක් පිහිටි තත්වයක ඉන්නවා නම් ඒක උනත් නැති කරදි සත්ත්ව ඝාතන ආදී තත්වයකුත් වෙනවා. මේ ආදී විදිහට කවුරු තේරුම් ගන්න ඒ සතා ඔබේ සාංශාරික වෛරකාරයෙක් උනත් වෙන්න පුළුවන්. හරියට අර කාලියකින් එක සිද්ධියේදී වගේ. ඒ වගේම අර අපේ බණ පොතේ සඳහන් වෙන්නේ පින්වත්නි බෝධිරාජ කුමාරයා සහ ඒ කුමේ රාජ කුමාරිකාව සම්බන්ධව වගේ දරු සම්පත් නැතිවන්නට අර මුහුදේ අතරමං වෙලා දූපතකට ගියාම බිත්තර ආදිය අනුභව කරමින් කුරුල්ලෝ ආදිය මරමින් හිටිය ඒ කර්ම විපාකයේ වගේ පින්වත්නි වෙන්න පුළුවන්. තමන්ගේ දරු සම්පත් නැති කිරීම පිළිබඳව ඒ සත්වයෝ වෛර පැඳගෙන ඔබෙන් පලි ගැනීම විදියට සාංශාරික වෛරකාරී වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් කාගේවත් ශරීරවලට අත තියලා කාටවත් හිරිහැර කරන්න එපා. මෛත්‍රී කරුණාව සියලු ලෝවැසියන්ට පතුරවන්නට ඕන. පින්වත්නි ඊළඟට අහලා තියෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි ගරු ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාව ආරම්භ කරන නවකයෙකුට පූර්ව කෘත්‍ය කිරීමෙන් පසුව භාවනාව වඩන නිවැරදි පියවර පැහැදිලි කර පළමු නිමිත්ත උද්ඝා නිමිත්තද එසේනම් උද්ඝා නිමිත්තේ ස්වභාවය දක්වා අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණපර පින්වත්නි, මෙතනදී ඔය පින්වතුන්ට සමත භාවනා ගැනත් විදර්ශනා භාවනා ගැනත් නිවැරදි වැටහීමක් ඕන වෙනවා. සමත භාවනා වීදී කරන්නේ එක අරමුණක් ඔස්සේ සිත පවත්වාගෙන පින්වත්නි ඒ අරමුණ ඔස්සේ සිත දියුණු කරන්නට කටයුතු කරගන්න එක. එතනදී පරිකාරම නිමිත්තෙන් පස්සේ අරමුණ හොඳට උකහා ගන්න අදිසීල අදිචිත්ත අධිප්‍රඥාවන් ගොඩනගෙන අවස්ථාවක් ඇති වෙනවා. ඉන්පස්සේ උද්ඝා නිමිත්තේ වැඩිමින් පින්වත්නි බොහොම පැහැපත් ප්‍රතිපාග නිමිති තත්ත්වය ඇති වෙනවා. මේ සිත් පරම්පරාව එක අරමුණක් ඔස්සේ පවත්වාගෙන දියුණු කරගන්න විදිය. එහෙම කටයුතු කරනකොට ওই පින්වතුන්ට උපචාර සමාධි ධාන ආදී උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි විදර්ශනා භාවනාව එහෙම නෙමෙයි.
විදර්ශනා භාවනාවේදී බොහෝ අරමුණුත් එක්ක තමයි හිත පිහිටුවා ගන්න නුවණ දියුණු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රඥාව දියුණු කර ගන්නට ඔය ඇතෝ බොහෝ රූප අරමුණුත් එක්ක ප්‍රඥාව දියුණු කර ගන්නට ඔය සත්පුරුෂයෝ බොහෝ නාම අරමුණුත් එක්ක චිත්තසංතතිය පවත්වා ගන්නවා. එහෙම නාම රූප ධර්මات එක්ක චිත්තසංතතිය පවත්වාගෙන සත්පුරුෂ පින්වත්නි ඔය ඇතෝ කටයුතු කරනකොට එතනදී නාම රූප ධර්මයන් තමයි උකහා ගන්නෙ. හැබැයි අතනදී සමත භාවනාවල වගේ පින්වත්නි උද්ඝාන නිමිති පහළ වීමක් මෙතෙන්දි වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දි භාවනා පරිකරමයයි ඒ වගේම විදර්ශනා භාවනා අරමුණ විදිහට නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදීම තමයි තියෙන්නේ. එතකොට ඔය පින්වත්නි පූර්ව කෘත්‍යයන් කරලා විදර්ශනා භාවනා වඩනකොට ඔය සත්පුරුෂයෝ විසින් අර කලින් පූර්ව කෘත්‍යයන් කරමින් හිටිය භාවනාවකින්ම විදර්ශනාට යොමු වෙන්න. මේ භාවනා වඩමින් සිටියදී පහළ වූ මේ ඇතිව නැතුව ගිය නාම රූප ධර්මය අනිත්‍ය දුක්ඛය අනාත්මයි විදිහට දකිමින් පින්වත්නි නාම රූප ධර්ම වෙන් වශයෙන් හඳුනා ගනිමින් කටයුතු කරගෙන ඔය පින්වතුන් ditthi visuddhiය සම්පූර්ණ කරගන්න. ditthi visuddhiය විදිහට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදිය හොඳින් මනවින් ඔබ අවබෝධ කරගන්න ඕන. ප්‍රඥාව ඔබේ හොඳට වැඩෙන්නට ඕනේ. මනවින් ඒකාන අවබෝධ කරගෙන ආත්මය සත්‍යයේ පුද්ගලීක් මම කියලා දෙයක් නෑ. මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතාවයි කියලා තේරුම් අරගෙන ඒවා හට ගන්නා පටිසම්පාද ක්‍රියාවලියත් මනවින් අවබෝධ කරගෙන පින්වත්නි මගපල් ලබන්නට ඉදිරියට කටයුතු කරන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි පස්වෙනි ප්‍රශ්නේ තමයි පින්වත් අපේ හාමුදුරුවනේ සිත එක තැනක නොතිබීමට හේතුව කුමක්ද? සිත එක අරමුණකට ගන්නේ කෙසේද කියලා. පින්වත්නි සිත එක තැනක නොතිබීමට හේතුව තමයි මේ සංසාර ගමනේදී ඔය පින්වතුන්ගේ චිත්තසංතතියේ පවතින කාමාසව, භවසව, දිඨාසව, අවිජ්ජාසව කියන ආස්ව ධර්ම. පල්විවි උමතුන් වගේ පවතින ඔබේ චිත්තසංතතියේ ඒ සියලු කෙලෙස් ධර්ම. පින්වත්නි කෙලෙස් ධර්ම හින්දා ඔය ඇත්ත දමනය කරගෙන නැති හිත විවිධාකාර අරමුණු ඔස්සේ විභාගාතේ විසිරී යනවා. පින්වත්නි සිත එක තැනක පවතින්නේ නැහැ. සිත විවිධාකාර අරමුණුත් එක්ක දොරටු හයේ කොතනක හෝ පහළ වෙන්න පුළුවන්. හිත එක අරමුණකට ගන්නේ කොහොමද කියලා ඇහුවාම ඔය පින්වතුන් ඒකට භාවනා වඩන්නට ඕන. පින්වත්නි සෑම සිතකම හිත කියන්නේ පරම්පරාවක්. හිත ඊතා වේගින් ඇතිව නැතුව යනවා. එහෙම පරම්පරාවක් සෑම සිතකම ඒකාග්‍රතා කියලා චෛතසික ධර්මයක් තියෙනවා. ඒකාග්‍රතාවය කියන්නේ පින්වත්නි චිත්තචෛතසිකයන්ගේ එකඟකමයි. ඒ චිත්තචෛතසිකයන්ගේ ඒකාග්‍රතාවේ ඔය පින්වතුන් විසින් පින්වත්නි දියුණු කරගන්න ඕන. එතකොට ඒ දියුණු වන ඒකාග්‍රතාවේ අපි සමාධිය ඒකාග්‍රතාවයටම සමාධිය කියන්නේ දියුණු වන ඒකාග්‍රතාවේ සමාධියේ විදිහට අපි පරිකරම සමාධි, උද්ඝාත සමාධි, ප්‍රතිභාග නිමිති සමාධි, මහත්ග සමාධි ආදී විදිහට පින්වත්නි එය විස්තර කරනවා. ඔය පින්වතුන්ගේ සිත එක තැනක නොතිබෙන්න හේතුව තමයි හිත දමනය කරගෙන නැතිකම. ඔබ හිත දමනය කරගන්නට ඕන. දමනය කරගත්තාම එක අරමුණක් ඔස්සේ සිත පවත්වා ගන්න පුළුවන්. හිත දමනය කරන්න නම් ඔබ සිත තුළ යෙදෙන කුසල ධර්මය දියුණු කරන්න ඕන. සිත සහ සිතේ යෙදෙන කුසල ධර්මය පින්වත්නි එක අරමුණකට අරගෙන සමත විදර්ශනා භාවනා වඩමින් කටයුතු කරගන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි 6 වෙනි ප්‍රශ්නය ඊළඟට අහලා තියෙන 6 වෙනි ප්‍රශ්නයේදී අවසරයි පින්වත් අපගේ උතුම් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙරත් සිල් රැකි බොහෝ පිරිස් සිටියා. බුද්ධෝත්පාද කාලයක සීලය පරිපූර්ණව ආරක්ෂා කරන අයෙක් ඒ නිර්වාණ අවබෝධය පිණිස උපකාර කරගන්නේ කෙසේද?
ස්වාමින් වහන්සේ සෝවාන් මාර්ගඵලයට පත්වීමට ගිහියෙකුට පංචශීලයේ පමණක් ප්‍රමාණවත්ද ස්වාමින් වහන්සේ කියලා. ඒකෙම ප්‍රශ්න කීපයක් තියෙනවා. එයින් පළවෙනි එකට පිළිතුරු ලබා දීලා ඉන්න පින්වත්නි, එතනදී ඔය පින්වතුන් සීලාදී ගුණධර්ම රැකීම හිඳයි මනුස්ස දිව්‍ය ආදී තැන්වල උප්පත්තිය ලැබුවේ. එතකොට පින්වත්නි, ඔය ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙරත් සේරකි බොහෝ පිරිස් සිටියා කිව්වහම ඔව්, ඒ මනුස්ස ජීවිතයේ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබුවේ සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ඒවායේ කුසල විපාක හින්දා. බුද්ධෝත්පාද කාලයක සීලේ පරිපූර්ණව ආරක්ෂා කරන අයෙක් ඒ නිර්වාණ භූතීපින් සුපකාර කරගන්නේ කොහොමද කියලා ඇහුවොත්, ඔය පින්වතුන්ට හැකියාව ලැබුණොත් පළවෙනි සිල්පදේ රකින්න ඔබ අකාලයේ මැරෙන්නේ නැහැ. ඔබට දීර්ඝායුෂ ලැබෙනවා. මේ බුද්ධෝත්පාද කාලයේ බොහෝ කාලයක් ඔබ ජීවත් වෙන්න නම් ඔය පින්වතුන් පළවෙනි සිල්පදේ රකින්න. පින්වත්නි, ඒ වගේම ඔය ඇත්තන්ට පළවෙනි සිල්පදේ හා සමාන පළවෙනි සිල්පදේ හා එකටම පින්වත්නි ගොඩනැගුණු කුසලයෝ හිඳ ලැබෙනවා මහ ප්‍රබල විපාක රාශියක්. දෙවෙනි සිල්පදේ රැක්කොත් ඔබට භවභෝග සම්පත් අහිමි වෙන්නේ. ඔබ දුප්පතෙක් වෙන්නේ. තුන්වෙනි සිල්පදේ රැක්කොත් ඔබට යන තැන හතුරු ඇති වෙන්නේ. හතරවෙනි සිල්පදේ රැක්කොත් පින්වත්නි ඔය ඇත්තන්ට අභූත දේවල් අහන්න වෙන්නේ. පස්වෙනි සිල්පදේ රැක්කොත් පින්වත්නි ඔබේ හිත නොසන්සුන් වෙන්නේ නැහැ. ඒක නිර්වාණ අවබෝධයට යන ගමනේදී මොනතරම්නම් උපකාරාසියක් ඔය සත්පුරුෂ පින්වතුන්ට මේ සිල් රැකීම හින්දා ලැබෙනවාද? සත්පුරුෂ පින්වත්නි, සෝහාන් මාර්ග ඵලයට පත්වීමට ගිහියෙකුට පංචශීලයේ පමණ ප්‍රමාණවත්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම පින්වත්නි සෝහාන් මාර්ග ඵලයට පත්වීමට ගිහි ජීවිතයේ ගත කරන ඔය ඇත්තන්ට පංචශීලයේ පමණක් හොඳට ප්‍රමාණවත්. මොකද සෝහාන් මාර්ගයට පත් වුණාට පස්සේ ආර්යකාන්ත සීලයේ විදිහට පවතින්නේ පින්වත්නි මේ පංචශීලයේ. ඒ නිසා පංචශීල රැකීමේ ඔය පින්වතුන් මෙලොව පරලොව පින්වත්නි සුවපත් කරගෙන සසරින් එතර වෙන්නට වග බලා ගන්නට ඕනේ. එතනම අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාරා ඇති විනය දේශනා ආදී අනුශාසනාවන් තම තම ශක්ති පමණින් ගිහියන් විසින් ගලපා ගැනීම සුදුසුද ස්වාමින් වහන්සේ? එසේ සුදුසු නම් අන්තයකට නොගොස් තමන්ගේ ජීවිතවලට එවැනි ධර්ම පරයායන් ගලපා ගන්නේ කෙසේද ස්වාමින් වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි, ලෝතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට එතන එක පැත්තක භික්ෂූන් වහන්සේලා වැඩ හිටියා. අනිත් පැත්තේ භික්ෂුණීන් වහන්සේලාත් වැඩ හිටියා. ඒ වගේම අනිත් පැත්තේ පින්වත්නි උපාසක උපාසිකාවනොත් හිටියා. මේ සිව්වනක් පිරිසම ඉන්නකොට පොදුවේ බුදු පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මහාන කියලා භික්ෂූන් වහන්සේලාට. එයින් සිව්වනක් පිරිසමයි ආමන්ත්‍රණය කරන්නේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් සිව්වනක් පිරිසම ආමන්ත්‍රණය කරන්නට පින්වත් මහණෙනි කියලා ආරම්භ කරලා පින්වත්නි ධර්ම දේශනා පවත්වනවා. ඔය පින්වතුන් භික්ෂූන් වහන්සේලාට දේශනා කළ තියෙන ධර්මය ඔය ඇත්තන්ට දේශනා කළ ධර්මයේ විදිහටම සැලකිය යුතුයි. මොකද බුදු පියාණන් වහන්සේ ඒ උත්තම ධර්ම දේශනා පවත්වන වෙලාවේදී සිව්වනක් පිරිසම අරගෙන තමයි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළේ. ඔය පින්වතුන් ඔබේ ජීවිතේට ඒ උතුම් දහම් කරුණු එකතු කරගන්න. භික්ෂූන් වහන්සේලා විතරක් ඒ දහම් කරුණු එකතු කර ගැනීම නෙමේ කළ යුත්තේ ගිහි පින්වන්ත ඔය ඇත්තොත්. එතනදී පින්වත්නි ගිහි ජීවිතයට අදාළ කාරණා ගලපා ගන්නට ඕනේ. භික්ෂූ ජීවිතයට අදාළ කාරණා ඔය ඇත්තෝ පින්වත්නි ගත යුතු නෑ. විශේෂයෙන්ම කෝටිය සංවර සීලී උපසම්පදා භික්ෂුන් වහන්සේලා රකින්න ඕන. ඒ වගේම භික්ෂූ ජීවිතයට අදාළව කරන කාරණා වගේක් තියෙනවා.
රාසියක් පින්වත්නි අඹුසැමි දූදරු බැඳීම් එක ජීවත් වෙන පින්වතුන්ට ඒ අඹුසැමි දූදරු බැඳීමක් නැතුව ඒ වගේ වෙන්ව කටයුතු කරන බිස්සුන් වහන්සේලා හැසිරෙන ආකාරයටම හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ගිහි පින්වතුන්ට ගැළපෙන ආකාරයට ගලපා ගන්නටත් වග බලා ගන්නට ඕන. පින්වන්ත ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී උන්වහන්සේලා කියලා දෙනවා මේ විදිහට කටයුතු කරන්න ආදී විදිහට ඒ සූත්‍ර ධර්ම දේශනාවලදී පින්වත්නි ඔය ඇතු ධර්මපරයයන් ඔබේ ජීවිතයට ගලපා ගන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඒ ප්‍රශ්නේම අහලා තියෙන තුන්වෙනි ගැටලුව තමයි ස්වාමින් වහන්සේ බොහෝ දිනේ පින්කම් අවසානයේ අරහත් බ්‍රහ්ම රාජවරුන්ටත් පින් අනුමෝදන් කරනවා දකින්නට පුළුවන්. අරහත් බ්‍රහ්ම රාජවරුන් පින් අනුමෝදන් වෙන්නේ නෑ නේද ස්වාමින් වහන්සේ? බොහෝ දිනෙකී දැනුවත් වීම පිණිස අප කෙරේ කරුණාවෙන් පැහැදිලි කර දෙන සීක්වා තෙරුවන් ස්වාමින් වහන්සේ තෙරුවන් සානයි පින්වත් ස්වාමින් වහන්සේ කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් අවසානයේදී අරහත් බ්‍රහ්ම රාජවරුන්ටත් පින් අනුමෝදන් කරනවා. එහෙම පින් අනුමෝදන් කරනකොට අරහත් බ්‍රහ්ම රාජවරුන් පින් අනුමෝදන් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ කියලා ඇහුවොත් පින්වත්නි රහතන් වහන්සේලාට මනුස්ස රහතන් වහන්සේලා දේව බ්‍රහ්ම රහතන් වහන්සේලා වේවා ඒ රහතන් වහන්සේලාට ඇතිවෙන්නේ ක්‍රියාසිට. රහතන් වහන්සේලාට ක්‍රියාසිට ඇතිවන හින්දා ඒවාට විපාක ශක්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි කුසලය බොහොම කුසලයේ අනුව රහතන් වහන්සේලා ඒ මෙනෙහි කරනවා. පින්වත්නි එතකොට ඔය පින්වතුන් අහලා තියෙන විදිහට රහතන් වහන්සේලා මේ අරහත් බ්‍රහ්ම රාජවරුන් පින් අනුමෝදන් වෙන්නේ නේද කියලා ඇහුවාම සාමාන්‍ය මිනිස්සු විදිහට දේවරු බ්‍රහ්මයෝ විදිහට පින් අනුමෝදන් වීමක් වෙන්නේ කියලා සිතෙත් පහළ වෙන්නේ. මේ පාදතුපජීවී පේතායට වගේ පින්වත්නි ආහාර පාන ආදී පහළ වීමකුත් වෙන්නේ නැහැ. පාදතුපජීවීන් පින් අනුමෝදන් වීම වෙනම ආකාරයක තේරුම් ගන්න ඕන. මනුස්සයෝ දේවරු බ්‍රහ්මයෝ පින් අනුමෝදන් වීම පින්වත්නි තවත් ආකාරයකට තේරුම් ගන්නට ඕන. එතකොට මෙහෙම කාරණාවකුත් මෙතෙන්දි මතක් කරන්න ඕන. පින්වත්නි ඒ අරහත් බ්‍රහ්ම රාජවරුන්ට ඔබ පින් අනුමෝදන් කළොත් ඒ මෙහෙම යහපතක් වෙනවා. ඒ තමයි ඔය පින්වතුන්ට ධර්මයේ යම් ගැටලු තැන් ඇති වුණොත් පින්වත්නි ඒකට පිහිටක් ලැබෙනවා. ඒ වගේම ඔය පින්වතුන් මෙතනදී ධර්මයේ හැසිරෙලා පින්කම් කරලා පින්වත්නි ඔබ යම් මගපලයක් ලබන්න නැතුව මිය ගියොත් ඔබ යම් කිසි ධාන ආදී උපදවාගෙන නම් හිටියේ ඔබ කලින් පින් අනුමෝදන් කළ ඒ බ්‍රහ්ම රාජවරුන් එහෙම ඉන්න තැන්වල ඒ අසුරක උප්පත්තිය ලබන්න ඔබට හැකියාව වුණත් ලැබෙන්න පුළුවන්. පින්වත්නි අනාගාමී වුණොත් විතරයි අවිහාදී තැන්වල උප්පත්තිය ලබන්නේ. අනිත් තැන් ගැන කිව්වේ පටලව ගන්න එපා. පින්වත්නි එතකොට ඒ බ්‍රහ්ම පිරිසගේ ඇසුර ඔබට ලැබෙනා වගේම පින්වත්නි එවැනි ඇසුරක් ලැබීම ඒ ඇත්තන්ගේ පෙරපින් බලයකුත් වෙන බව මතක තබා ගන්නට ඕන. මේ විදිහට ඒ එකම ප්‍රශ්න කීපයකට පිළිතුරු දුන්නේ. පින්වත්නි එතනදී ඔය ඇත්තෝ මේ ඒකෙම පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ එක් වරක හටගන්න සිතක් තුල මෙතෙක් ජීවිතයේ සිදු වූ සියලුම සිදුවීම් හා සම්බන්ධ සිතුවිලි දාමේම පවතිනවද? ඒකද අපිට පෙර මතකයන් පවතින්නේ. එතකොට වයසින් වැඩෙන්න එකවරක හටගන්න සිතිවිලි සමූහයේ ප්‍රමාණය එන්න වැඩි වෙනවාද? එතකොට නිවනෙහිදී සිදුවන්නේ මෙතෙක් එම සිතිවිලි හඳුනාගෙන සිටි ආකාරයට විරුද්ධව පරමාර්ථයේ ඇසුරින්ගත් අවබෝධය සමග සිතිවිලි අරගෙන සම්මතයේ දීලා තිබ්බ වටිනාකම් අම්මා තාත්තා මගේ බිඳලා එයා බැඳීමේ නිදහස් වෙන එකද කියලා. පින්වත්නි එහෙම හිතන්න එපා. එහෙම හිතන්න නැතුව
ඔය පින්වතු මෙහෙම මේ ගැන අවබෝධයක් ලබන්න කටයුතු කරගන්න. එක්වරක හටගන්න සිතත් තුළ මෙතෙක් ජීවිතයේ සිදු වූ සියලුම සිදුවීම් හා සම්බන්ධ සිටිවිලි දාමේම පවතිනවාද කියලා ඇහුවොත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ. ඒකද අපිට පෙරමතකයන් පවතින්නේ කියලා ඇහුවොත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ. පින්වත්නි ඔබ ඒක මෙහෙම තේරුම් ගන්න. සිත කියන්නේ විඥාණයටම නමක්. එතකොට මේ සිතේ වේදනා සංඥා සංකාරයෝ යෙදෙනවා. පින්වත්නි වේදනා සංඥා සංකාරිකයන් සිතේ යෙදෙන නාම ධර්ම ටික. එතකොට රූප ධර්මත් යෙදෙනවා. සිත නාම ධර්ම රූපයට උපත්ති වෙනවා. රූපය මේ සිත නාම ධර්ම වලට පත්ති වෙනවා. එතකොට මේ චිත්තචෛතසික ධර්මතාවය මේ පංච උපාදානස්කන්ධය මේ පංචස්කන්ධය පින්වත්නි එකිනෙක ධර්ම වලට පත් වෙමින් පවතින ආකාරයේ ස්වභාවය තේරුම් ගත්තාම ඕක හොඳට ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කියමු මේ සිත සහ සිතේ යෙදෙන චෛතසික අතර පින්වත්නි හේතුපච්චයෝ විදිහට ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ කියන හේතු හයක් යෙදෙනවා. දැන් මේ කියන කානාටි ගැඹුරු වුණාට මේ ප ဋ ාණයෙන් කියන්නේ කියන කානාටි ගැඹුරු වුණාට ඔබ ගැඹුරුයි කියලා හිතන්න එපා. කවදාද ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඔබ හිත හොඳට මෙහෙवला කටයුතු කරන්න මේ කවුන අවබෝධ කරගන්න පුළුවන් ඔය පින්වතුන්ට. පින්වත්නි ආරම්මන පච්චයෝ විදිහට චිත්තචෛතසික ධර්මයන් හටගන්නට ආරම්මණයන් උපකාර වෙනවා. ඒ වගේම පින්වත්නි තව බොහෝ කවුණු අතර ඔය ඇතු ඉතුරු පත්‍ය 22ට අවධානය යොමු කරන්න. ඒ විදිහට පත්‍ය 24ටම අවධානය යොමු කළාම ඔබට හම්බ වේවි පින්වත්නි එක්වරක හටගන්නා සිතක් තුල මෙතෙක් ජීවිතයේ සිදු සියලුම සිදුවීම් හා සම්බන්ධ සිටිවිලි දාමේ පවතිනවාද කියලා ඇහුවොත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ. මෙතන මේ පත්‍ය ධර්මයන්ගේ ස්වභාවය අනුව පින්වත්නි එක් එක් කාරණා අනුව පත්‍ය වෙන විදිහක් තියෙනවා කියලා. ඒකට ප ဋ ාණ ධර්මයේ ගැන අවබෝධයක් ලබන්න ඕන. මේ වගේ කෙටි ධර්ම සාකච්ඡාවක එවැනි දීර්ඝ විස්තරයක් කරන්නට පැය කිහිපයක් වෙන් කරන්න අවස්ථාව නැහැ. නමුත් පින්වත්නි ඔබ අපි අදාළ තැනට යොමු කරන්නම් ප ဋ ාණ පත්‍ය 24 දැන ඉගෙන ගන්න. එතකොට සම්පූර්ණ පුළුල් අවබෝධ ඥානයක් මේ පිළිබඳව ඇති වේවි. එතනදිම ඔය පින්වතුන් අහනවා එතකොට වයසෙන් වැඩින්න එකවරක හටගන්න සිතිවිලි සමූහයේ ප්‍රමාණය එන්න වැඩි වෙනවාද කියලා ඇහුවොත් එහෙම නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. මේ ඔය ඇත්තන්ගේ කලින් භවයේ ඔබ අඹසැමි මව්පිය ආදී විදිහට ඊට කලින් භවවල දීර්ඝ සංසාර භව ගමනත් එක්ක ඔය ඇත්තන්ගේ කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව කියන පින්වත්නි ආසව ධර්මයෝ අනුසේ ධර්මයෝ ඕග ධර්මයෝ යෝග ධර්මයෝ නීවරණ ධර්මයෝ සංයෝජන ධර්මයන්ගේ ක්‍රියාකාරී ස්වභාවයේ අනුව තමයි පින්වත්නි එහෙම වැඩිමින් ඒ කාරණාවෙන් ඉන්ද්‍රියාදිය මොහු කුරා යනවා. පින්වත්නි උපාදාන ආදිය තණ්හා උපාදාන ආදිය අනුව මේ කවුණු සිද්ධ වෙන විදිහ ඔබ කෙලෙස් ධර්මාත් එක්ක ගලපලා තේරුම් ගන්න. එතකොට නිවනෙහිදී සිදුවන්නේ මෙතෙක් එම සිටිවිලි හඳුනාගෙන සිටි ආකාරයට විරුද්ධව පරමාර්ථයේ ඇසුරින්ගත් අවබෝධීය සම්බන්ධ සිටිවිලි අරගෙන සම්මතයේ දීලා තිබ්බ වටිනාකම් අම්මා තාත්තා මගේ බිඳලා එයා බැඳීමේ නිදහස් වෙන එක දෙක සම්පූර්ණ වැරදි. එහෙම තේරුම් ගන්නට එපා. නිවනේදී වෙන්නේ පින්වත්නි කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව කියන ආසව ධර්මයෝ අනුසේ ධර්මයෝ ඕග ධර්මයෝ යෝග ධර්මයෝ සංයෝජන ධර්මයෝ නීවරණ ධර්මයෝ මේ ආදී ඔබේ චිත්තසංතතියේ පවතින සියලුම කිලිටි ධර්මයෝ නැත්තටම නැති කළ දානවා. ඒ නැත්තටම නැති කළ දාන කාරණාව සම්මතයේ තීලා තිබ්බ වටනාකම් බිඳලා එයා බැඳීමේ නිදහස වෙන එකද කියලා ඇහුවොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. පින්වත්නි සම්මතයේ තිබ්බ බැඳීම් වලට තව වටිනාකමක් එකතු වෙනවා. හරියට සරියුත් මහරහතන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ
පින්වත්නි ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතන්තෝ ලැබුවා. ධම්මසේනාධිපති මහරහතන් වහන්සේ වුණා. සරියුත් මහරහතන් වහන්සේ සම්මතයේ අම්මට දීලා තිබ්බ වටිනාකම නැති කලේ නෑ. සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන ආසන්නව ඉන්නකොට එදා පින්වත්නි බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලැබලා මහරහතන් වහන්සේ උප්පත්තිය ලැබපු පින්වත්නි අද නාලන්දා බිසු විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන මුස්ලිම් ජාතිකයන් විසින් අලුතූවිලි කරලා මේ මහා සංඝරත්නය ඝාතනය කරමින් ඒ පුස්තකාලය විනාශ කරපු ඒ නාලන්දා බිසු විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන සරියුත් මහරහතන් වහන්සේ ගමේ සරියුත් මහරහතන් වහන්සේ ගමට වැඩම කළ පිරිනිවන් පාන ආසන්නයේදී අම්මා සරියුත් මහරහතන් වහන්සේ ගිහි කාලේ හිටිය කාමරයේ තමයි ලෑස්ති කරලා දුන්නේ. සම්මතයේ තිබේ වටිනාකමට ඉහළම වටිනාකම ලබා දෙමින් සරියුත් මහරහතන් වහන්සේ එහි වැඩ ඉන්නකොට මහා බ්‍රහ්මයෝ ඇවිල්ලා රැයට කතා කරන වන්දනාමාන කරනවා. පහවතාම අම්මා අහනවා පුතේ ඊයේ මේ වගේ ආලෝක ආවා. මේ විදිහට කතා කරනවා ඇහුණා. කවුද ඒ කතා කළේ? කාටද ඒ උත්තර දුන්නේ? ඒ මහා බ්‍රහ්මයා කියලා එහෙම කියද්දි මං වන්දනා කරන මහා බ්‍රහ්මයාට මගේ පුතාට වන්දනා කරන්න එන්නේ. දහම් ගැටළු ලියා ගන්න එන්නේ. මේ විදිහට කලින් දැනගෙන අම්මා මාර්ගඵල උපදවා ගන්නවා. පින්වත්නි මව්පිය උපස්ථානයේ රහතන් වහන්සේලාත් කරනවා. සම්බුදු මෑණියන් වහන්සේ සුද්ධෝදන මහරහතුමාට පින්වත්නි රහත් පිරිනිවන් පාන්නයි මඟ සැරැස්සුවේ. ඒ උත්පලවේ හිටිය ඇඳ ළඟට වැඩම කරලා අම්මා ළඟට පින්වත්නි තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා පිරිමි දෙවි කෙනෙක් වෙලා උප්පත්තිය ලැබලා හිටිය මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කළ සෝහාන් මාර්ගයටපත් කරනවා. මේ විදිහට පින්වත්නි මගපල උපදවා ගන්නවා කියන්නේ සම්මතයේදී තිබ්බ වටිනාකම් වලට තව ඉහළ වටිනාකම් ලබා දෙනවා. ඔය පින්වතුන් පින්වත්නි ආසව අනුසය ඕග යෝග නීවරණ සංයෝජනාදී කෙලෙස් බැඳීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා මිසක් සම්මතයේ තිබුණු කරුණ වලට පිටුපා යන්නේවත් ඔවුන්ට විරුද්ධ වන්නේවත් පින්වත්නි ඔවුන් අත්හරින්නේවත් නැහැ. ඔබ කුසලයේ තුලම පවතින ජීවිතයක් ගෙවන්නේ. ඔබ අකුසලයට වැටෙන්නේ නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසර පින්වත් ස්වාමින් වහන්සේ උතුරුකුරු දිවයින නම් මනුස්ස වාසයක් ගැන පිටකෙහි බොහෝ තැන්වල සඳහන් වෙනවා. අන්තර්ජාලයේ එක්තරා ලිපියක මා කියවූ ආකාරයට උතුරුකුරු දිවයින වැසියන් අකණ්ඩ වූ පංචශීලයාගේ බලයෙන් අවුරුදු දහසක්ම ආයු විඳිනවා. එහිම තවත් එක්තැනක සඳහන් වුණා කාමයක් අනුභව කරමී සිටූ කල්හි යම් ස්ත්‍රියක හා සමග කාමාස්වාදී විඳින බව. ඔවුන් එසේ දකින යම් ස්ත්‍රියක් සමග කාම ආස්වාදී විඳින්නේ නම් ඔවුන්ගේ පංචශීලයේ ආරක්ෂා වන්නේ කෙසේද? එසේම එය සත්‍යයක් නම් කාම මිත්‍යාචාරයේ සිදුවන්නේ මගීය වශයෙන් ස්ත්‍රියක් පුරුෂයෙක් සම්මුතියෙන් අයිති කරන් ඉන්න නිසාද? ඒ වගේම ස්වාමින් වහන්සේ ධර්මයේ දෙව්ලොව ඉපදීමට කටයුතු කළ යුතු ආකාරයේ බොහෝ තැන්වල ඇතත් යමෙකු උතුරුකුරු වැසියෙක් ලෙස ඉපදීමට කුසල රැස් කළ යුතු ආකාරයක් දක්වා ඇතිද? එලෙසම උතුරුකුරු වැසියන්ට ධර්මාභෝධය කළ හැකිද? ඔබ වහන්සේ කරනා මේ අග්‍ර වූ ධර්ම දාන කුසලයේ ඉක්මන් භවයක ප්‍රාර්ථනා කරන බෝධියකින් මාර්ගඵල අවබෝධයේ පිණසම හේතු වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි උතුරුකුරු දිවයින අපරගෝයායන ආදී විදිහට සතරමා දිවයින් ගැන එහෙම අපේ බණ පොතේ විස්තර වෙනවා.
පින්වත්නි උතුරු කුරු දිවයින පිළිබඳ බොහෝ කාරණා සඳහන් වෙනවා. ඉතින්දී උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩම කරපු ආකාරات සඳහන් වෙනවා. ඒ වාගේම පින්වත්නි උතුරු කුරු දිවයින් වැසියන්ගේ ආයු කාල සහ ඔවුන්ගේ පංචශීලාදී ගුණධර්ම රැකීම පිළිබඳව සඳහන් වෙනවා. මෙතනදී ඔය පින්වතුන් මෙහෙම තේරුම් ගන්න. දිව්‍ය ලෝකවල එක දෙවි කෙනෙක්ට පරිවාර කාන්තාවන් කොපමණ ප්‍රමාණයක් ලැබෙනවද? සමහර දෙවිවරුන්ට. සමහර දෙවියන්ට පින්වත්නි එකම දෙවියන්ට පරිවාර කාන්තාවන් දිව්‍යාංගනාවියන් රාශියක් ලැබුණ අවස්ථා එහෙම සඳහන් වෙනවා. මෙතනදී කාමෙහි වර්ධවා හැසිරීමේදී අංග සම්පූර්ණ වෙන්න ඕන කවුණු අතර පින්වත්නි ඒ බැඳීමේ ස්වභාවයත් වැදගත්. විශේෂයෙන්ම බැඳීමේ ස්වභාවය කිව්වහම මව්පියන්ගේ වෙන්ව මේ ස්වාමියාට බාහිර ස්වාමියෙක්ගේ යටතීන්දීම ආදී විදිහ දස භාර්යාවන් එනවා. දස භාර්යාවන්ගෙන් වෙන්වුණු භාර්යාවන් පින්වත්නි කාමයේ හැසිරීම කාමයේ වාතව හැසිරීමක් ඉන්නේ විශේෂයෙන් නීත්‍යානුකූලව කේන කාරණා අකුසල රාශියක් මතු නොවන ආකාරයට පින්වත්නි ඒ කවුනේ විදිහට දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන කාරණාවක්. ඒ වගේම පින්වත්නි ඔයතු දිව්‍ය ලෝකී ඉපදීමට කල යුතු ආකාරයේ බොහෝ තැන්වල ඇතත් යමෙකුට උතුරු කුරු වැසියෙක් ලෙස ඉපදීමට කුසල රැස් කළ යුතු ආකාරයක් දක්වා ඇද්ද කියලා ඇහුවොත් බුදු පියාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ ඒ උප්පත්තිය ලැබීම අරමුණු කරගෙනම කටයුතු කරන්න දේශනා කළේ නැහැ. කුසලයේ හැසිරෙනකොට දිව්‍ය ලෝකවල මනුස්ස භූමිය උපදින ආකාරයේ දේශනා කළා. ඔය ඇත්තෝ ධර්මයේ හැසිරෙනකොට දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල මනුස්ස ලෝකේ පින්වත්නි උප්පත්තිය ලබන්න පුළුවන්. මෙතනදී උතුරු කුරු දිවයින උනත් ගත්තාම එහි උනත් පින්වත්නි පුණ්‍යවන්ත පිරිසක් ඉන්නේ උන්ට මගපල් ලබන්න පුළුවන්. ඒ වගේම උතුරු කුරු වැසියන්ට ධර්මාබෝධය කළ හැකිද කියලා ඇහුවාම ඔවුන්ට මාර්ගඵල ලබන්නට බාධාවක් නැහැ. මනුස්ස භූමිය, දිව්‍ය භූමිය, ඒ වගේම බ්‍රහ්ම භූමිය කියන්නේ පින්වත්නි දි හේතුක ති හේතුකය ජනිත වන තැන් බ්‍රහ්ම භූමිය නම් ති හේතුක වෙනවා. දිව්‍ය ලෝක නම් දි හේතුක හෝ ති හේතුක වෙනවා. මනුස්ස භූමිය නම් අ හේතුක සුගති දි හේතුක ති හේතුක වෙනවා. මේ විදිහට ඔය පින්වතුන් කවුණු කාරණා තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ සමාවෙන්න පහදලා දෙන්න. සිහිනෙන් ආනන්ද බෝධීන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා දකින්නේ ඇයි කියලා පහදලා දෙනවද කියලා. පින්වත්නි සිහින දකින වෙලාවේදී ඔය පින්වතුන්ගේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන පංචද්වාරයන්ගෙන් නෙමෙයි අරමුණු ගන්නෙ. ඔය පින්වතුන්ගේ අරමුණු ගැනීම වෙන්නේ සත්පුරුෂ පින්වත්නි මනෝද්වාරයේ. එතකොට මනෝද්වාරයෙන් ඔය සත්පුරුෂය අරමුණු ගන්නවා කියලා කියන්නේ පින්වත්නි ඔය ඇත්තන්ට අතීත ධම්මාරම්මණයක් වෙන්න පුළුවන්. වර්තමාන ධම්මාරම්මණයක් වෙන්න පුළුවන්. ඔය ඇත්තන්ට කුමන හෝ ආකාරයක ධර්මාරම්මණයක් වෙන්න පුළුවන්. එතනදී ඔය සත්පුරුෂයෝ විසින් අතීතයේදී ආනන්ද බෝධීන් වහන්සේ ගැන කලින් භවවල හෝ ඊට කලින් භවවල හෝ පින්වත්නි යම් බැඳීම් ස්වභාවයක් එහෙම නැත්නම් බොහොම සද්ධාවෙන් පුද පූජා පැවැත්වූ ස්වභාවයක් නැත්නම් මේ ජීවිත කාලේ ඔය පින්වතුන් බොහොම සද්ධාවෙන් කටයුතු කරපු ආකාරයක් ආදී බොහෝ කරුණු කාරණා එතෙන්දී බලපානවා. ඔය සත්පුරුෂයෝ පින්වත්නි යම් හේකින් ආනන්ද බෝධීන් වහන්සේ අරමුණු කරන වෙන ආකාරයක අතීත කරුණු තිබුණු හින්දා පින්වත්නි ආනන්ද බෝධීන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා ආදී විදිහට ඔබට පින්වත්නි අර නිදාගෙන ඉන්න වෙලාවේදී යම් විදිහකට අලෝභ දෝස සමෝහ කියන හේතුත් යෙදෙමින් පින්වත්නි කුසාසිත ඇති වෙන්න පුළුවන්. එහෙම ඇතිවන කුසාසිත වලට උනත් විපාකයන් ලැබෙනවා ජවනයන් වලදී. ඒක තේරුම් ගන්න ඕන මේ දුර්වල ජවනයක්ද ප්‍රබල ජවනයක්ද ති හේතුකද ආදී විදිහට. පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ අතීතයේ තමන්ගෙන් සිදු වී තිබෙන
අකුසල් සිහි වී සිතේ පසුතැවීම ඇතිවන විට ඒ දුරු කරගන්නේ කෙසේද කියලා පින්වත්නි මොනම හේතුවක් නිසාවත් ඔය පින්වතුන් අතීතයේ ඔබ අතින් සිද්ධ වෙලා තියෙන අකුසල් නැවත මතක් වන්නට ඉඩ දෙන්නටම එපා. සිතේ පසුතැවීමක් ඇතිවන දෙන්නට එපා. ඒ චිත්ත චෛතසිකයන්ගේ ඇතිවෙන උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කම සහ පසුතැවීම පින්වත්නි අකුසල පාක්ෂිකයි. එයින් බොහෝ පීඩාවක් ඇති වෙනවා. ඒ ඇතිවන පසුතැවීම නොසන්සුන්කම පින්වත්නි කුසලයන් ඇතිවන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔය පින්වතුන් මේවා අමතක කළා දාන්න. ඔබ චිත්තසංතතිය තුල සද්ධාව උපදවා ගන්න. වීර්ය මේ අකුසල් දුරු කරන කුසල් උපදවා ගන්න වීර්ය ඇති කර ගන්න. අතීතයේ එවැනි අකුසලයන් සිද්ධ වුණා නම් ඒවා කුමන හේතුවක් හින්දාවත් මතක් කරන්නට එපා. ඒවා එහෙමම අමතක වෙලා යන්න ඉඩ අරින්න. මේකින් වෙන්නේ කර්මේ නැතිවීම නෙමෙයි. අතීතයේ උණු කර්ම නැවතත් අලුත් කර පැසව නැවතත් ඒ අතීතයේ ඔබ කරපු අකුසල කර්මයක් එක්ක අලුත් කර්ම රැස්වීම නැවත්වා ගැනීමයි. ඒ අතීතයේ සිද්ධ වුණු අකුසල කර්මය සිහිපත් කර නැවතත් අලුතින් අකුසල කර්ම උපදවා ගන්නට කටයුතු කර ගන්න නැතුව පින්වත්නි ඒක හිමම යටපත් කළා දාන්න. ඔය ඇත්තෝ සත්‍යින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ආදී වැටෙන බෝධිපාසික ධර්ම වැඩපිළිවෙලීම හැසිරෙමින් ඉදිරියට එන්නට වග බලා ගන්නට ඕනේ. එහෙම කටයුතු කරනකොට ඔය පින්වතුන්ට පින්වත්නි මේ අතීත දේවල් අමතක වෙලා යාවි. ඒක විපාක දෙන්න අවස්ථාවක් නොලැබී යාවි. ඊටදාම වේදනීය වශයෙන් ඔබට විපාක දෙන්න තියෙන මේ මනුස්ස ජීවිතයේ ඔබ අතින් වෙච්ච අතීත අකුසල කර්මයට අවස්ථාවක් නොලැබෙනවා කියන්නේ ඒක අහෝසි වෙනවා. උපපච්ච වේදනීයවටත් අවස්ථාවක් නොලැබුණොත් අහෝසි වෙනවා. අපරාපරී ඒවටත් ඔය ඇත්තෝ අවස්ථාවක් නොදී ඉක්මන් භවයක නිවන් දැක්කොත් ඒවත් අහෝසි වෙනවා. පින්වත්නි ඊළඟ ප්‍රශ්නය තමයි අවසර පින්වත් ස්වාමින් වහන්සේ අරූප ලෝකවලදී නිවන් අවබෝධ කරගන්න නොහැකි හේතුව කුමක්ද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ පමණක් අනාගාමී උත්තමයන් පිරිනිවන් පාන්න සුදුසු වන්නේ කොහොමද? සුද්ධාවාසී උපත් ලබන උතුමන් බුද්ධ ශාසනයක පිහිටෙන් උදව්වෙන් පැමිණි අයද ලෝතර බුදුන් වහන්සේ බුදු බව ලබද්දී අසිත තවුසන්ට බුදුබණ අසා අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූයේ ඇයි කියලා. සත්පුරුෂ පින්වත්නි එකටම තියෙන ප්‍රශ්න කීපේ පළවෙනි එක තමයි අරූප ලෝකවලදී නිවන් අවබෝධ කරගන්න නොහැකි හේතුව කුමක්ද කියලා ඇහුවොත් ඒකට පිළිතුර තමයි කරුණාවන්ත ගුණබර පින්වත්නි මනුස්ස භූමියේ කෙනෙක් ආකාසානංචායත්නි උපදවා ගත්තොත් එයා උපදින්නේ අරූපී භූමියේ. ආකින්චා ඥායත් විඥානං ඡායතනේ ආකින්චා ඥායත්නේ නේව සංඥා නාසඤ්ඤායත්නේ උපදවා ගත්තොත් ඒ අය උපදින්නේ අරූපී භූමියේ. හැබැයි අරූපී භූමියේ උපදින්න කලින් මනුස්ස භූමියේදී ඒ අරූපී ධානය උපදවාගෙන සෝවාන් වෙලා හිටියොත් සෝවාන් මාර්ගඵල උපදවාගත් සෝවාන්ලාභියා ආකාසානංචායතනාදී අරූපී ධානය උපදවාගෙන හිටියොත් ඒ සෝවාන්ලාභියා මිය ගියාට පස්සේ චුත වුණාට පස්සේ උප්පත්තිය ලබන්නේ ඒ සෝවාන් මාර්ගයත් එක්කම අරූපී තලයකමයි. එයා උප්පත්තිය ලබන්නේ අරූපී තලයක. ඒ වගේම අනිකුත් මාර්ගඵලෙහිම උපදවාගෙන පින්වත්නි එහෙම අරූප ලෝකේ උප්පත්තිය ලබනවා ධානය උපදවාගෙන අරූපී ධානය උපදවාගෙන පිළිහෙන්නේ නැතුව මේ ඒ තැන්වල උප්පත්තිය ලබන්නට කටයුතු කරගන්න ඇත්තොත් අරූප ලෝකවලදී නිවන් අවබෝධ කරගන්න නොහැකි හේතුව කුමක්ද කියලා ඇහුවොත් මඟඵල උපදවාගත් උතුමෙක් ඒ අරූපී ධානය උපදවාගෙන අරූපී ලෝකයේ උප්පත්තිය ලැබුවොත් එයා අනිවාර්යයෙන්ම ඉතිරි මාර්ගඵලත් එතනදිම උපදවාගෙන ඉහළට යමින් හරි පින්වත්නි රහත්ව
පීනවම් පාන අරූපී භූමියේදී. හැබැයි මනුස්ස භූමිය ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා ධානය උපදවා ගත්ත. නමුත් මාර්ගඵල උපදවා ගත්තේ නැති කෙනෙක්. අසිතා ප්‍රස්තුමා වගේ ආලාර කාලාම උද්දකරාම පුත්ත තවුසන් වගේ අරූපී භූමිවල උප්පත්තිය ලැබුවාම යාලට රූපයක් නැහැ. රූපයක් නැති හින්දා ඇහුම්කන් දෙන්නට කම් පිහිටන්නේ නැහැ. ඒතකොට කම් පිහිටීමක් අපිට එතෙන්දි ලැබෙන්නේ නැහැ පින්වත්නි. අපිට අරූපී භූමිවලදී අපිට කම් පිහිටීමක් හම්බ වෙන්නේ රූපයක් නැති හින්දා අරූපී තලවල උප්පත්තිය ලැබෙන එවැනි අයට පින්වත්නි ධර්මාභෝධය ලබන්නට ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. මේ ගැන අවබෝධය ලබන්නට අභිධර්ම ඥානය ඕන වෙනවා. මේ අපේ අදහසක් නෙමෙයි කියන්නේ සම්පූර්ණයෙන්ම සත්ත්ව ලෝකයේ ස්වરૂපය පිළිබඳව සූත්‍ර දේශනාවල ඒ වගේම අභිධර්ම දේශනාවල පවතින කාරණා ඒ ආකාරයෙන්ම අරගෙන ඔය පින්වතුන්ට මේ කවුණ කියන්නේ ඔබට මේ ගැන දැනගන්න නම් ඔය පින්වතුන් අභිධර්මයේ භූමි චතුස්කයට යන්න භූමි චතුස්කයේ විස්තර කරන තැන්වල පින්වත්නි අරූපී භූමිවල තියෙන විස්තර වලට යනකොට ඔබට අපි මේ කියන කාරණා ටික ඒ ආකාරයෙන් හම්බ වෙනවා. ඉතින්දිම අහලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ පමණක් අනාගාමී උත්තමයන් පිරිනිවන් පාන සුදුසු වන්නේ කොහොමද? සුද්ධාවාසයේ උපත ලබන උතුමා බුද්ධ ශාසනයක පිහිටෙන් උදව්වෙන් පැමිණියද කියලා ඇහුවොත් පින්වත්නි අභිධර්මයේ ඒ පිළිබඳව සඳහන් වෙන්නේ මේ ආකාරයට අනාගාමී වන උත්තමයෝ සත්පුරු සූත්‍ර දේශනාවලත් ඒ සඳහන් වෙනවා අනාගාමී වන උත්තමයෝ පින්වත්නි කාමරාග පටිගයෝ නැති කල හින්දා නැවත කාම භූමියට පැමිණීමක් වෙන්නේ කාම භූමියට පැමිණෙන්නේ නැති උදවිය උප්පත්තිය ලබන්නේ අවියාතප්ප සුදස්සි අකනිට්ඨ කියන පංච සුද්ධාවාසේ මහා කල්ප 500ක ආයු කාලයක් අවිහි තියෙනවා මහා කල්ප දහසක ආයු කාලයක් අවිහි තියෙනවා මහා කල්ප 2000ක ආයු කාලයක් පින්වත්නි අත අපේ තියෙනවා සුදස්සේ මහා කල්ප 4000ක් සුදස්සේ මහා කල්ප 8000ක් පින්වත්නි අකනිට්ඨේ මහා කල්පේ 16000ක ආයු කාලයක් තියෙනවා ඒ තැන්වල උප්පත්තිය ලබන්නේ මනුස්සාදී තැන්වල අනාගාමීව ඉඳලා රහත් නොවුණු උත්තමයන් වහන්සේලා තමයි පංච සුද්ධාවාසවල උප්පත්තිය ලබන්නේ සුද්ධාවාසයේ උපත ලබන උතුමා බුද්ධ ශාසනයක පිහිටෙන් උදව්වෙන් පැමිණියේද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම බුද්ධෝත්පාද කාලයක බුදු පියාණන් වහන්සේගෙම පින්වත්නි ඒ උතුම් ධර්මයේ දැනගෙන ඒ බුද්ධ ශාසනයේදී අනාගාමී තත්ත්වයටපත් වුණු උත්තමයෝ තමයි පින්වත්නි බුද්ධ ශාසනයක පිහිටෙන් තමයි ඒ පංච සුද්ධාවාසවලට පැමිණෙන්නේ. ඒකෙම ඊළඟ ප්‍රශ්නේ තමයි ලෝතුරු බුදුන් වහන්සේ බුදු බව ලබද්දී අසිත තවුසන්ට බුදුබණ අසා අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නොහැකි උනේ ඇයි කියලා සත්පුරුෂ පින්වත්නි මෙතෙන්දි මෙහෙම දෙයක්වත් කියන්න ඕනේ කවදාවත් බුදු පියාණන් වහන්සේට බුදුන් වහන්සේ කියලා කියන්න එපා. ඔය ඇත්තෝ යේසුස් වහන්සේ වගේ ඒ වගේම තවත් ඒ වගේ අන්‍යාගමිකී පිරිස ආමන්ත්‍රණය කරනවා වගේ එහෙම නැතුව බුදු පියාණන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ආදී විදිහට මොනතරම්නම් සුන්දර වචන බුදු පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන් තිනවද ඒ තුලින් අපේ සද්ධාවත් පින්වත්නි හොඳට වැටෙනා වචන භාවිතාව තුනොත් ලෝතර බුදු පියාණන් වහන්සේ බුදු බව ලබද්දී අසිත තවුසන්ට බුදුබණ අසා අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නොහැකි වුණේ යයි අසිත තාපස්තුමා දිව්‍ය ලෝකේ ඉඳලා අසිත තාපස්තුමා මහ බෝධිසත්වයන් වහන්සේ පහළ වුණ බව දැනගෙන අසිත තාපස්තුමා සුද්ධෝදන මහරහතුමාගේ මාලිගාවේදී අපේ මහ බෝධිසත්වයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැක්කහම අඬල සිනාසුණු මේ අවස්ථාවලට යන්න ඇඬුවේ බුද්ධත්වයේ ලබන හින්දා මේ ඇඬුවේ තමන් ඒ වෙනකොට ජීවත් වෙන්නේ නැති හින්දා සිනාසුණේ බුද්ධත්වයේ ලබන හින්දා පින්වත්නි අසිත තාපස්තුමාට බුද්ධත්වයේ ලබනකන් ආයු කාලය
කාලයක් තිබෙන්නේ. අසිත තාපස්තුමා ඊට කලින් මියදුනා. මියදිලා එතුමා උපදවාගෙන තිබ්බ අරූපී ධානවල හැටියට ඊතැන්වල උප්පත්තිය ලැබුවා. ඉතින් අරූපී ධානයක අර කලින් කිව්ව සිද්ධිය තමයි වෙන්නේ. අරූපී ධාන උපදවාගෙන හිටිය අසිත තාපස්තුමා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුව හින්දා ඔහුට කම් පිහිටන රූපයක් නැහැ. රූපයක් නැති තැනකයි උප්පත්තිය ලැබුවේ. අසිත තාපස්තුමාට ඒකයි බැරි වුණේ අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි අපේ සුපින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, මා දැනුම් තීරුම් ඇති වයසේ සිට භික්ෂූන් වහන්සේලාට වන්දනා කරන විටත් යමක් පූජා කරන විටත් මා මේ වන්දනා කරන්නේ මේ දානේ දින් ලබන්නේ රහතන් වහන්සේ කෙනෙකුටමයි යන සිතිවිල්ලෙන් කිරීම සිදු කරනවා. එසේ කිරීම යෝග්‍යද? අද වන විට බොහෝ දුස්සීල ස්වාමින් වහන්සේලාද සිටින බැවින් ගිහි අපිට උන්වහන්සේලාගේ එම දුස්සීල බව අදාළ වේද? දුස්සීල බව දැනගෙන උවද එම සිතුවිල්ලෙන් වන්දනා කිරීම සුදුසු වේද? පහදා දෙන්න කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය පින්වතුන් කොයි වෙලාවකවත් භික්ෂූන් වහන්සේගේ සීලය හොයන්න යන්න එපා. එය අදාළ වන්නේ නැහැ. ඔය ඇත්තන්ට අදාළ වෙන්නේ ඔබේ චේතනාව සහ ඒ සම්පයුත්ත ධර්මයි. චේතනාව සහ සිත සහ චෛතසික එකට යෙදෙන ඒ ධර්මතා ඔබේ චිත්තසංතීතියේ පවතින ආකාරයටයි ඔබට විපාක ලැබෙන්නේ. දක්ඛිනා විභංග සූත්‍රයේ පින්වත්නි, පෞද්ගලික දාන 14ක් හම්බ වෙනවා. ඔය පින්වතුන් ගිහි පින්වතුන් අතර අනේ මේ සිල්වත් ගිහි කෙනෙක් සිල්වත් ගිහි කෙනෙක් කියලා හොයාගෙන යද්දී ඔබට හරි දුෂ්කරයි සිල්වත් ගිහි අය හොයාගන්න. මත්ද්‍රව්‍ය ආදී ගනිමින් කාමයේ වාදවා හැසිරෙමින් පංචශීලයේවත් රැක ගන්න බැරි බොහෝ දුස්සීල ගිහි අය තමයි ඔබට හම්බ වෙන්නේ. නමුත් ඔය ඇත්තෝ පින්වත්නි, දුස්සීල ගිහි අය වුණත් සිල්වතුන්සේ සලකා ඔවුන්ගේ සීලය හොයන්න යන්නේ නැතුව ඔය පින්වතුන් දාන ආදී පූජා කළොත් ඔය ඇත්තන්ට පින්වත්නි බොහෝ පින් අත් වෙනවා. ඒ වගේම තමයි සත්පුරුෂ පින්වල සංඝ රත්නයත් ඔය ඇත්තන්ට සිල්වත් භික්ෂුන් වහන්සේලා සොයාගෙන යන්නේක ලිහිසි වෙන්නේ නැහැ. ඔය පින්වතුන් පුංචි කාලේ ඉඳලා ඔබේ වන්දනායේ සෑම දෙයක්ම මම මේ හැමදේම කරන්නේ රහතන් වහන්සේ කෙනෙක්ටම කියන සිටිවිල්ලෙන් නම් සිද්ධ කරන්නේ. එහෙම කරන එක ඊටාම යෝග්‍යයි. පින්වත්නි, මේ අරහත් අචේතරන්නේ තුන් කාලවර්තී මහා සංඝ රත්නය නියෝජනය කරමි. ඔය පින්වතුන්ට අතීතයේත් මේ අරහත් අචේම දරූ රහතන් වහන්සේලා මේ තුලින් අරමුණු කරගන්න පුළුවන්. සරියුත් මුගලන් නන්ද රාහුල ආදී නික්ලේශී මහා සංඝ පරම්පරාවේ ඒ අතීත පින්බර ඒ මහරහතන් වහන්සේලාම ඔය පින්වතුන් අරමුණු කරගන්න. සරියුත් මුගලන් උතුම් මහා සංඝ පරපුරේ පින්වත්නි සිරිමත් බඹසිර සිහිපා පිවිසිනා සරියුත් මහා මුගලන් පිළිවෙලිනා කියන ඒ පින්බර උත්තමයාණන් වහන්සේලාට වන්න විදියට වන්දනා කරන්න. පින්වත්නි, එහෙම කටයුතු කරන්න. අද වන විට බොහෝ දුස්සීල ස්වාමින් වහන්සේලාට සිටින හින්දා ගිහි අපට උන්වහන්සේලාගේ දුස්සීල බව අදාළ වේද කියලා ඇහුවොත් අනුන්ගේ ඇද සහ අනුන්ගේ වැරදි හොය හොය ගියොතින් ඒකෙදි ඔය ඇත්තන්ගේ හිතේ කිලිටිකම වැඩිවීම විසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඔබ තමන් ගැන හොයන්න ඕනේ. තමන් ගැන සොයනකොට පින්වත්නි, ඔබට ඔබේ සියලුම කිලිටි ධර්මයෝ නැති කරගන්නට අවස්ථාව ලැබේවි. ඔබට පාඩුවක් ඇති කරගන්න එපා. ඔබට කිලිටි අකුසල ධර්ම ඇති වුණොත් දීර්ඝ සසරේ ඒ පාඩුවක් වෙනවා. ඔබට යහපත් කුසල චේතනා ඇති වුණොත් දීර්ඝ සසරේ අතිශයින්ම උපකාරී ධර්මතා වෙනවා. දුස්සීල බව දැනගෙන උවද එම සිතිවිල්ලෙන් වන්දනා කිරීම සුසුද කියලා ඇහුවොත් භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මද්දානං ගෝත්‍ර ගුණෝ කාසාව කණ්ඨා දුස්සීලා පාප ධම්මා තීසු දුස්සීලියසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංකේයං අපමෙයං වදාමි න ත්වේවාහං ආනන්ද කීනචි පරියායේන සංගතාය දක්ඛිනාය පාටිපුග්ගලිකං දානං මහප්පලතරං වදාමි
දකිනා විභංග සූත්‍රය ඔය ඇතු දැන් අන්තර්ජාලයෙන් ඔබේ දුරකථනයෙන් අරගෙන බලන්න ඔබට හම්බ වෙයි. පින්වත්නි ආනන්දය මතු කාලයේ සමන ගෝත්‍රයේ පමණක් තියෙන ලාමක ස්වභාවයේ තියෙන කාසාව කණ්ඨක කියන දුස්සීල භික්ෂූන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ දුස්සීලයන් කෙරෙහි උනත් මම මේ පූජාව කරන්නේ සංඝ රත්නයේ උදෙසා කියලා දානය දෙනවාද ආනන්දය ඒ කාලයේද මම සංඝගත දානයේ සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති ආනිසංස තියෙනවා කියලා කියනවා. ආනන්ද කිසියම් ආකාරයකින් සාංගික දානයට වඩා පුද්ගලික දානයේ අතිශයින් මහත්ඵල ඇත්තේයි කියන්නේ නැහැ කියලත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි මේ විදිහට ඔය පින්වතුන් කවුරු තේරුම් ගන්න අනුන්ගේ සිල්වත්කමට වඩා තමන්ගේ සසරින් එතර වෙන්න ඕන කරන කර්මජ උපකාරයේ අවශ්‍ය විදිහට ධම්මෝ හවීරක්කති ධම්මචාරී ධර්මයේ හැසෙන කෙනා ඒකාන්තයෙන්ම ධර්මයෙන් රැකෙන බව දැනගෙන නාම රූප වලට ඕන කරන කර්මජ පත්‍ය ඔබ සිදු කර ගන්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ වර්තමානයේ බොහෝ දෙනෙක් අභිධර්ම පිටකයට නිඳා කරන බව සහ ප්‍රතික්ෂේප කරන බව දක්නට ලැබෙනවා. නමුත් තෙරුවන් ගුණ කියමින් අතිවිශාල පින්කම්ද සිදු කරනවා. තෙරුවන් සරණ පිහිටීමේ ගුණද ඔවුන් කියනවා. අභිධර්මයේ ඉගෙනීමෙන් ගුණධර්ම වැඩි නොහැකි බවත් පවසනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළාලු මනුස්ස ලෝකේ යම් ධර්මයක් විනයක් පැනෙවුවා ඒක සාස්තු කරගන්න කියලා අභිධර්මයේ දෙවියන්ට දේශනා කළ බව පවසන ඔවුන් සූත්‍ර පිටකේ අභිධර්මයේ යනු සත්‍තිස් බෝධිපාසික ධර්ම බවත් ඒ අභිධර්ම පිටකේ නොවන බවත් පවසනවා. මොවුන්ගේ ප්‍රකාශයේ සත්‍යයක්ද තෙරුවන් ගුණ අවුරුදු 100ක් ගායනා කළද අභිධර්මයේ අගුණ කියන්නාට තිසරණේ පිහිටනවාද කියලා. පින්වත්නි අභිධර්මයේ කියන්නේ ඔය පින්වතුන්ට ජීවමාන බුදු පියාණන් වහන්සේ දැක්කා හා සමානයි. අභිධර්මයේ අපිට පින්වත්නි ජීවමාන බුදු පියාණන් වහන්සේ වගේ විශේෂයෙන්ම එහි තියෙන ප ဋ ාණයට එහෙම අවධානය යොමු කළාම ඔබට යම් ගැටලුවක් ආවොත් ඇතිවන හැම ගැටලුවකටම උත්තරේ හම්බ වෙනවා අභිධර්මයේදී. සූත්‍ර දේශනාවලදී සූත්‍ර දේශනාවෙන් දේශනාවට කියවෙන කාරණා निराවුල්ව නිවැරදිව පරස්පර කමක් නැතුව හොඳින්ම තේරුම් ගන්නට හැකියාව ලැබෙන්නේ අභිධර්මයේ දැනගත්තොත්. පින්වත්නි අභිධර්මයේ දන්නා භික්ෂුව තමයි ධර්ම කතික භික්ෂුව වෙන්නේ. අභිධර්මයේ නොදැන සද්ධාදී ධර්මතා දියුණු කර ගැනීමට මඟ පෙන්වා දී ඒකත් කුසලයක්. නමුත් පින්වත්නි තෙරුවන්ගේ ගුණ පිහිටා ආදී විදියට ධර්මයේ හැසෙන ආකාරයේ කවුණු කාරණා කියලා දුන්නට නිවන් දකින ගමනට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ගැන අවබෝධයක් නැතුව කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් දකින්නේ? පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ සාමුක්ඛංශික දේශනාවක් තියෙනවා. සාමුක්ඛංශික දේශනාවේ අනුපුබ්බී කතාවට යනකොට පින්වත්නි දාන කතා සීල කතා ආදී විදිහට කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දක්වා යනකොට අද සූත්‍ර දේශනාවලේ අංග සම්පූර්ණ සාමුක්ඛංශික දේශනා අපිට හම්බ වෙන්නේ නැහැ. පින්වත්නි ඒට ඕන කරන කාරණා සියල්ලම සූත්‍ර දේශනාවල නම් වශයෙන් තියෙනකොට විස්තර වශයෙන් දැනගන්න වෙන්නේ අභිධර්මයේ. ඔය ඇත්ත බලන්න කොයි විදිහට කියන කට්ටිය මොනතරම්නම් වරද්දගෙන තියෙනවද කියලා. ඒ උදවියට ආමරූප ධර්ම විස්තර කරන තැන්වල පටලවගෙන තියෙන පැටලිලි බලන්න. පින්වත්නි අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන උදවිය චුතිපටිසන්ධි කතාව පටලවගෙන තියෙන විදිය බලන්න. සියුම් අන්තරාභවය සියුම් පංචස්කන්ධයක් තියෙනවා වගේ වැරදි මත කියන ආකාරය බලන්න. පින්වත්නි සරියුත් මහ රහතන් වහන්සේ මනුස්ස ලෝකෙ නෙමෙයිද? එතකොට සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මනුස්ස ලෝකයේ රහතන් වහන්සේලා 500 නමක් නෙමෙයිද? එතකොට ඒ අභිධර්මය පින්වත්නි නවංග සතු ශාසනයට ඇතුළත් වෙන්නේ නැද්ද?
ඒ වගේම අභිධර්මයේ පළවෙනි ධර්ම සංගායනාවේදී ධර්මයේ කියන වචනේ තුලම අරගෙන පින්වත්නි සංගායනා කරපු ආකාරයත් දෙවන තුන්වෙනි ධර්ම සංගායනාවලදී සංගායනා කළ ආකාරයත් එහෙම පැහැදිලිව සඳහන් වෙන්නේ නැද්ද? අභිධර්මයේ පින්වත්නි දෙවියන්ට නම් දේශනා කළේ මෙතෙක් කාලයක් පවත්වන් ආවේයි. මේ අත්‍යවශ්‍ය හින්දා අභිධර්මයේ ඔබ දැනගන්නම ඕනේ. අභිධර්මයේ ඔය ඇත්තෝ ඉගෙන ගන්නම ඕන. අභිධර්මයේ ඉගෙන ගත්තොත් පින්වත්නි ඔබට මඟපල් ලබන ගමනට ඕන කරන සියලුම හේතු සම්පත් මොහු කරා යමින් ඥානයක් දියුණු වෙනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී මනමින් වටහා ගන්න පුළුවන්. පින්වත්නි අභිධර්මයේ නැති තැන ධර්ම විකෘතීන් රාශියක් බිහි වෙනවා. ඒ විදිහට කියන හැමෝම අතින් ධර්ම විකෘතීන් රාශියක් නිර්මාණය වෙලා ඇති. ඒකෙම ඊළඟ ප්‍රශ්නේ තමයි මිලියන ගණනක් අනුගාමිකයින් සිටින අසපුවක හිමි නමක් තෙරුවන් සරණ පිහිටා දෙව්ලොව පැනගෙන ධාතු පරිනිර්වාණයේදී බුදුන්ගේ ධර්ම දේශනාවක් අසා මාර්ගඵල ලැබිය හැකි බව පවසා බොහෝ දිනකගේ නිවන් මඟ අහුරයි. ධාතු පරිනිර්වාණයේදී එහෙම දේශනාවක් කරන බව පූජාවලියේ දක්නට නැහැ. උන්වහන්සේ බුදුහාමුදුරුවන්ට අභූත චෝදනාවක්ද කොට තිබෙන්නේ දේශනා නොකළ දෙයක් දේශනා කළ බව පවසමින් ඊටාම කරුණාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි අපේ අතීත සමහර ධර්ම පුස්තකවල මේ ධාතු පරිනිර්වාණයේදී සිදුවන ආකාරය ගැන විස්තර කරලා තියෙනවා. මෙතනදී කවුරු හරි ගිහි පැවිදි පින්වතෙක් විසින් පින්වත්නි එහෙම ධර්මා දේශනාවක් එදාට අහලා මගපල ලබලා සසරින් එතර වෙමු කියලා කිව්වට ඒක එහෙම ඉෂ්ට වෙන දෙයක් නෙමෙයි. පින්වත්නි එහෙනම් බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට පුරා වසර 45ක් ධර්ම දේශනා කරද්දී ඉතින් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තකයේ සම්පූර්ණයෙන්ම දේශනා කළා තියෙන්නේ අපේ මේ කුසල මහරහතුමාට. ඒ රහතුමාවත් මාර්ගඵල උපදවා ගත්තේ නැහනේ. ඉතින් බුදු පියාණන් වහන්සේව දැකලා පින්වත්නි අන්තිම ධාතු පරිනිර්වාණ වෙලාවේදී වෙන ධර්ම දේශනාවක් අහලා මගපල් ලබන්න හිතාගෙන ඉන්නවනම් කුසල රහතුමා මතක් කරගන්න. මල්ලිකා දේවිය මතක් කරගන්න. මල්ලිකා දේවියට අර අපූර්වට අසද්දොස් දානේ දුන්නාට හිත නරක කළා. මේ දුකතියට වැටෙන සිත් වුණු කාරණා බලන අඩු දින ගානකට උනත් මේ විදිහට පින්වත්නි කරුණ කාරණා තීරුම් ගන්න කවුරු හරි කියනවා නම් අභිධර්මයේ ගැන ඒ අභිධර්මයට විරුද්ධව කතා කරන අයගේ ඇසුරෙන් අයින් වෙන්න ඔබ වග බලා ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට ඒ ධර්ම දේශනාව අවබෝධ කරගෙන කෙලෙසුන් නසන්නටත් හැකියාව ඕන වෙනවා. ඒ ලැබෙන්නේ පින්වත්නි භාවනාදී කුසල ධර්මයෝ වැඩුවාමයි. ඔය ඇත්ත දැන් අභිධර්ම ඉගෙන ගන්න ධර්මයේ හැසිරෙන්න යහුසුලුව කටයුතු කරන්න සූත්‍ර දේශනාවලත් නම් ඔබට හම්බ වෙන්නේ ඔහොම කතාවක් නෙමෙයි. මම මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ. නියපොත්ත අගට ගත්ත පස්මිඩක් තරම්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ. මේ සසරින් එතර වෙන්න වග බලා ගන්න කියලා සම්බුදු මෑණියන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධහමමයි පින්වත්නි හම්බ වෙන්නේ. සූත්‍ර දේශනා සියල්ල කියවා බලද්දී ඔබට හම්බ වේවි. කල් නොයවා ඉක්මනටම මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතයේදීම මගපල් ලබන්නට ඔබ වීරයෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඔබ දැනට සුදුසුකම් හේතු සම්පත් පාරමිතා සම්පූර්ණ කරගෙන නැත්නම් ඉක්මන් භවයක පින්වත්නි මගපල් ලබන දැන් ධර්මයේ හැසිරීම පාරමිතාවක් වෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පාද නමස්කාර කර අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. ආවාස පූජාව රුක් රෝපණය ආදී පුණ්‍ය කර්ම දිවා රාත්‍රී කුසල් වැටෙන පුණ්‍ය කර්ම ලෙස දක්වයි. ස්වාමින් වහන්සේ මෙහිදී දිවා රාත්‍රී කුසල් වැඩෙනවා යයි අදහස් කරන්නේ කුමක්ද? යම් කුසලයක් සිදුවීමට නම් අපි චේතනාවක් පහළ කරගත යුතුමයි. එනම් දිවා රාත්‍රී අපි කළ කුසලය මෙනෙහි කළොත් පමණයි නේද කුසලයක් සිදුවන්නේ. නැතිනම් වෙනත් ආකාරයකට ඒ සිදු වෙතයි
කරුණාවෙන් පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට පැතු බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය පිණසම මේ ධර්මදානයේ පාරමිතාවක් වේවා කියලා. පින්වත්නි වනරූප සූත්‍රයේදී අර දෙවියෝ කේසන් දිවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති ධම්මට්ටා සීල සම්පන්නා කේ ජනා සග්ගාමිනෝ මොන වගේ කෙනෙක්ද හැම කාලෙම දවලුත් රැත් පින් වඩව ගන්නේ මොන වගේ කෙනෙක්ද දිවා රාත්‍රී පින් වැඩෙන්නේ ධර්මයේ පිහිටි සීල සම්පන්න මොන වගේ අයද මානින් මත සුගතියේ උපදින්නේ ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ආරාම රූපා වන රූපා යීචනාසේ තුකාරකා පපංච උදපානංච යේ දදන්දි උපස්සයම් කවුරු හරි මිනිස්සේ කවුරු හරි කෙනෙක් මල්වතු වවනවද පළතුරු වතු වවනවද ඒ වාගේම කෘතිම වනාන්තර හත්නවද ස්වභාවික වනාන්තර රකින්නවද පාලං ඒ දඬු කරවනවද ඒ වාගේම පැම් පොකුණු කරවනවද ආවාස කුටිගෙවල් තනවා පූජා කරනවද මේවා තමයි තේසං ජීවාච රත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති ධම්මට්ටා සීල සම්පන්නාති ජනා සග්ගාමිනෝ මේවා තමයි දිවා රාත්‍රී දෙකේදීම ඒ කටයුත්ත කරපු අයට පින් වැටෙන පින්කම් ධර්මයේ පිහිටපු සීල සම්පන්න මිනිස්සුયો තමයි මානින් මැත්තේ සුගතිය උපදින්නේ කියලා. මෙතන ප්‍රශ්නගත කාරණා වෙන්නේ සදා පුඤ්ඤම් පවඩ්ඩති කියන කාරණාව. එතකොට ඔය පින්වතුන් අහලා තියෙන මේ ප්‍රශ්නේදී පින්වත්නි දිවා රාත්‍රී කුසල් වැඩනවා යයි අදහස් කරන්නේ කුමක්ද කියලා අහුවාම මේ සදා පුඤ්ඤම් පවඩ්ඩති කියන එක. එහෙම නැත්නම් පින්වත්නි දිවා රාත්‍රී පින් හැමදාම පින් වැඩනමයි කියන කාරණාව අටුවාවේ සඳහන් වෙන්නේ මෙහෙමයි. අටුවාවේ සඳහන් වෙන්නේ පින්වත්නි අකුසල විතරක මෙනෙහි කරන කෙනාට පින්වත්නි නිදාගෙන ඉන්න කෙනාට හැමදාම පින් වැඩෙන්නේ නැහැ. මේ මල් පැල හිටෙව්වට පළතුරු පැල හිටෙව්වට ඒ වගේම කෘතිම වනාන්තර හැදුවට ස්වභාවික වනාන්තර පින්වත්නි රැක්කට ඒ වගේම පාලං ඒ දඬු මම්මාවත් තනුවට ආවාස කුටිගෙවල් තනවා පූජා කළාට ඒකේනා නැවත නැවත සිත අරමුණට නංවන්නේ අකුසල ධර්ම ඔස්සේ නා අකුසල විතරක මෙනෙහි කරන කෙනාට ඒ වගේම පින්වත් නිදාගෙන ඉන්න කෙනාට මේ විදියට පින් වැඩෙන්නේ නැහැ. පින්වත්නි කවුරු හරි කෙනෙක් තමන් කරපු ඒ පින්කම නැවත නැවත මෙනෙහි කරනවාද අනේ මම ගස් හිටෙව්වා අනේ මම පැම් පොකුණු හැදුවා අනේ මම ආවාස කුටිගෙවල් තනවා පූජා කළා ඒ වගේම මම මේ විදිහට කෘතිම වනාන්තර හැදුවා ස්වභාවික වනාන්තර රැක්කා මේ විදිහට නැවත නැවත මෙනෙහි කරනවාද ඒ නැවත නැවත මෙනෙහි කරන ඒ අවස්ථාවේදී තමයි පින්වත්නි අර කුසලයේ වර්ධනය වෙන්නේ. එතකොට ඔය පින්වත්නි දිවා රාත්‍රී පින්වත්නි පින්කම් ගැන මේ විදියට ඇහුවාම ඒකේ විදියට තේරුම් ගන්නට ඕනේ චේතනාවයි කර්මය වෙන්නේ ඔය සත්පුරුෂයෝ කළ පින් නැවත නැවත සිහිපත් කරන්නට ඕන. පින්වත්නි ඊළඟට ඔය සත්පුරුෂයෝ අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පාද නමස්කාර කර අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අපි බුදු පියාණන් වහන්සේ උදෙසා ඊටම සද්ධාවෙන් උදාහරණයක් වශයෙන් රත්තරන් වලින් සකසා පාත්‍ර ධාතුව පූජා කරනවා යයි සිතමු. නමුත් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ රත්තරන් පාත්‍රයක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව අසා ඇත්තෙමි. එවිට අපි ඒ නිසා ඊට වඩා වටිනාකමින් අඩු එහෙත් කැපවන සෛලමේ පාත්‍රයක් පූජා කළොත් අනෙකුත් සාධක සමාන නම් පින බලවත් වන්නේ කිනම් අවස්ථාවේද අපි එසේ සිටීම ප්‍රඥාව වැඩිපුර යෙදීමක්ද එසේ සිටීම නිවැරදිද තිරුවන් සරණයි ඔබ වහන්සේට පැතු බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය පිණසම මේ ධර්ම දානයේ පාරමිතාවක් වේවා කියලා තියෙන්නේ. මෙතෙන්දි පින්වත්නි ඔබේ අවධානය යොමු කරන්නට ඕන.
බුදු පියාණන් වහන්සේ විසින් පින්වත්නි සම්නිතිකාරක ශික්ෂාපදයෙන් දී පනවපු ඒ ඇවැත්වන කාරණා සම්බන්ධව පින්වන්ත මහණෙනි සම්පාත්‍රයක් නොදැරිය යුතුය. සිදී පාත්‍රයක් නොදැරිය යුතුය. මණික් පාත්‍රයක් නොදැරිය යුතුය. පලිඟු පාත්‍රයක් නොදැරිය යුතුය. ලෝකඩ පාත්‍රයක් නොදැරිය යුතුය. වීදුරු පාත්‍රයක් නොදැරිය යුතුය. සුදු ඊයම් පාත්‍රයක් නොදැරිය යුතුය. කළු ඊයම් පාත්‍රයක් නොදැරිය යුතුය. තඹ පාත්‍රයක් නොදැරිය යුතුය. යම් කිසි කෙනෙක් දරනවා නම් ඔහුට දුකලෑ ඇවතක් වෙනවා කියලා. මහණෙනි යකඩ පාත්‍රේ මැටි පාත්‍රේ කියන පාත්‍ර දෙක තමයි මම අනුදන්නෙමි කියලා. පින්වත්නි මෙතනදී ඔය පින්වතුන්ට මෙහෙම කාරණාවක් කියන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට රත්තරන් පාත්‍රයකින් දානේ වැළඳුවේ නැහැ. බුදු පියාණන් වහන්සේ රම් පාත්‍රයකින් දානේ වැළඳුවේ නැහැ. සම්පාතයකින් දානේ දැන් පූජා කරන්නේ පින්වන්ත ඔය ඇත්තෝ. එතකොට බුදු පියාණන් වහන්සේ ධර්ම විනයානුකූලව ඒ කාරණාව පිළි නොගත්තාට පින්වත්නි රහතන් වහන්සේලා සහ අනිකුත් උත්තමයන් වහන්සේලා අර පචිති ඇවතක් වන හින්දා දුකුල ඇවතක් වන හින්දා පින්වත්නි සම්නිධිකාරක ඇවත වන හින්දා උන්වහන්සේලා යකඩ පාත්‍ර හෝ මැටි පාත්‍ර විතරක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන හින්දා පින්වත්නි ඔය පින්වතුන්ට චේතනාව සහ ඒ සම්පයුක්ත ධර්ම ඇතිව දාන ආදී පින්කම් සිද්ධ කරද්දී ලැබෙන ආනිසංස අති විශාල විදිහට ලැබෙනවා. මෙතෙන්දී ඊටා වැදගත් වන්නේ චේතනාව සහ සම්පයුක්ත ධර්මයි. නමුත් රත්තරන් පාත්‍රයේ ඔබේ පැත්තෙන් ගත්තාම ඔබට කරන්න පුළුවන් ඊටා උසස්ම පූජාවක්. පින්වන්ත ඔය ඇත්තන්ගේ සද්ධාතියේ වැටෙන පින්කම. ඒ නිසා රත්තරන් පාත්‍රයක් ඔබ සකස් කරගෙන ඔය ඇත්තෝ ඒ තුල දානය හිම සකස් කරලා බුදු පියාණන් වහන්සේට අග්‍ර පූජාවක් පවත්වනවා නම් පින්වත්නි ඔය ඇත්තන්ට ඒක මහත්ඵල මහානිසංස වෙනවා. දැන් අසද්දුස දාන එකයිනේ දෙන්නේ. සංඝ රත්නයට කැප නැහැනේ පින්වත්නි අලියැත්තු පිළිගන්න. සංඝ රත්නයට කැප නැහැනේ පින්වත්නි රාජකන්‍යාවයන් පිළිගන්න. සංඝ රත්නයට කැප නැහැනේ පින්වත්නි රජ මාලිගාවේ තියෙන සියලු සම්පත් ඒ විදිහට පිළිගන්න. නමුත් බුදු පියාණන් වහන්සේ සංඝ රත්නයත් එක්ක අපේ කෝසල මල්ලිකා දේවියගේ අසද්දස මහා දානයට වැඩම කරන වෙලාවේ රාජකන්‍යාවයන් පවන් සලමින් ඒ වගේම අති උත්කෘෂ්ඨ විදිහට දානමේ පින්කම කරගත්තේ සංඝ රත්නයේ පැත්තෙන් එය පින්වත්නි පිළි නොගත්තාට පිළි නොගන්නා හේතු කාරණා රාශියක් තියෙනවා. නමුත් ගිහි අයගේ පැත්තෙන් ඒකේ ආනිසංස ගත්තා මහත්ඵල මහානිසංස වෙනවා. මහත්ඵල මහානිසංස වෙනවා. ඒ නිසා ඔය පින්වතුන් මහත්ඵල මහානිසංස වන ආකාරයට උතුම් පින්කම් කරගන්න. එතනදී ඔබ මෙහෙම අහලා තියෙනවා පින්වත්නි අහලා තියෙන එවිට අපි ඒ නිසා ඊට වඩා වටිනාකමින් අඩු එහෙත් කැපවන සෛලමය පාත්‍රයක් පූජා කළොත් අනිකුත් සාධක සමාන නම් පින බලවත් වන්නේ කිනම් අවස්ථාවේද කියලා ඇහුවාම පින්වත්නි ඔය ඇතු රත්තරන් පාත්‍රයත් ඒ වගේම සෛලමය හෝ එහෙම නැත්නම් මැටි හෝ යකඩ පාත්‍රයක් විශේෂයෙන් මැටි යකඩ පාත්‍ර කැප පාත්‍ර විදිහට බුදු පියාණන් දේශනා කළේ මැටි හෝ යකඩ පාත්‍රයක් අරගෙන ඔය පින්වතුන් විසින් ධර්ම විනයානුකූලව ඒට අනුගතව පූජා පවත්වද්දී අතනදී පින්වත්නි අකප පාත්‍රයක් මෙතෙන්දී කැප පාත්‍රයක් ඔය ඇත්තන්ගේ චේතනාව ධර්ම විනයානුකූලව ප්‍රඥාවන්ත වීවාගීම ඥාන සම්පයුක්තව අලෝභදෝ සමෝහ කින හේතු යෙත්න ආකාරය සහ සිතේ යෙදෙන බල සම්පන්න කුසාසිත එක්ක එකට යෙදෙන බල සම්පන්න චෛතසිකයන් උත්කෘෂ්ඨනම් තිහේතුක උත්කෘෂ්ඨනම් ලැබෙන්නේ තිහේතුක ප්‍රබලතම උත්කෘෂ්ඨ විපාක ධර්මයෝ. පින්වත්නි ධර්ම විනය දැනගෙන කැප නොකැප බව දැනගෙන
ඔය පින්වතුන් කටයුතු කරනවා නම් එහි උසස් ප්‍රතිඵල ඔබට ලැබෙනවා. නමුත් ඒකෙදී හැමෝටම ඒක सिद्ध කරගන්න බෑ. සමහරුන් විශ්වාස කරන සම්මුති ලෝකේ විශ්වාසයන් තියෙනවා. සමහරුන්ගේ බලාපොරොත්තු තියෙනවා. සමහරුන්ගේ සිතිවිලි සකස් කරගන්න විදිහක් තියෙනවා. ධර්ම විනය දැනගෙන ඒ අනුව සිතිවිලි සකස් කරගත්ත කෙනෙක්ට ඒ ආනිසංස ලැබෙද්දී ධර්ම විනය දන්නේ නැතුව පින්වත්නි ඒ අනුව සිතිවිලි සකස් කරගන්න අයට රත්තරන් පාත්‍ර ආදී දේවල් වලදී විපාක ලැබෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඒ අයගේ චිත්තචෛතසිකයන්ගේ කුසල අකුසල ධර්මතා යෙදෙන නොයෙදෙන ආකාරය සහ තීහෙතුක උත්කෘෂ්ඨ නිදි හේතුක ඕමකාදී ස්වභාවයන් අනුවයි. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය තමයි තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේ අවසරයි ශුන්්‍යතාවය විස්තර කර දෙන්න. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සාදු 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 කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ශුන්්‍යතාවයේ කියන තැන ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සප්තවිසුද්ධි ධර්මවල සීල විසුද්ධිය, ditthi විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන ඒ තැන් පහු කරගෙන නාමා විදර්ශනා ඥානයට එනකොට නාමා විදර්ශනා ඥානයේ උද්‍යව ඥානය ආදිය පහු කරගෙන සංකාරූපිකා ඥානයකින් තැනට එනකොට තමයි ඔබට ශුන්්‍යතාවය කියන කාරණාව ඊටා විස්තර වශයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. පින්වත්නි සංකාරූපිකා ඥානයේදී එතනදී සත්පුරුෂ පින්වත්නි සංස්කාරයන්ගේ අනිත්‍ය බව, දුක්ඛ බව, අසුභ බව, අනාත්ම බව ඒ ලක්ෂණයන් නුවණින් මෙනෙහි කිරීම විදිහට භාවනා කරගෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත්තට පස්සේ සංකාරූපිකා ඥානෙ ඇති කරගන්න කටයුතු කරන්න ඕන. සංකාරූපිකා ඥානෙ ඇති කරගන්න කටයුතු කරනකොට පින්වත්නි සංස්කාරයන්ගේ ශුන්්‍යතාවය තමයි ඔය ඇත්තෝ මෙනෙහි කරන්නේ. ශුන්්‍යතාවය කියන්නේ පින්වත්නි ඔය ඇත්තෝ හිතන් ඉන්න ආත්ම ලක්ෂණේ ආත්මයක් කියලා දෙයක් නැති බව හොඳට වටහා ගන්න කටයුතු කර ගන්න විදිය. එතනදී හිස් නමුත් මේ ධර්මතා වැඩපිළිවෙල නමුත් ඒ සියල්ල හිස් අනිත්‍ය ආදී මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳින් අවබෝධ කරගන්න පින්වත්නි ලක්ෂණය තමයි ඔය ඇත්තෝ අනාත්ම ලක්ෂණයෙන් කරගන්නේ. මෙතෙන්දී අනාත්ම ලක්ෂණය තමයි මේ ශුන්්‍යතාවයේදී ඔබට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. පින්වත්නි ආත්මයක් කියලා දෙයක් නැහැ මේ සියල්ල හිස් කියන එක. ඉතින් මේ විදිහට ඔය පින්වතුන් ශුන්්‍යතාවයේ මෙනෙහි කරනකොට සියලුම ත්‍රිභූමික සංස්කාරයන් හේතුන්ගෙන් හටගෙන හටගත් ගමම්ම නැතුව යද්දිම නැවතත් හටගද්දි පින්වත්නි ඔබට හම්බ වෙන්නේ ආත්මය කියලා දෙයක් නෙමේ හිස් ධර්මතාවය. ආත්මයක් කියලා දෙයක් නැති අනාත්ම තත්වයක් වුණ ධර්මතා වැඩපිළිවෙල. මෙය ඔය ඇත්තන්ට ද්විකෝටික චතුස්කෝටික ආදී විවිධ විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින්දි විශේෂයෙන්ම ද්විකෝටික ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, චතුස්කෝටික ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, සදාකාල ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, අෂ්ටාකාල ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, දසාකාල ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, ද්වාදසාකාල ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා, චත්තාලීසාකාර ශුන්්‍යතා භාවනා ක්‍රමයක් තියෙනවා. මේ විදිහට පින්වත්නි ඒ ශුන්්‍යතාවයේ අර මහායානී කියන ශුන්්‍යතාවයේ නෙමේ. මේ ශුන්්‍යතාවයේ සංකාරූපේක්ඛා ඥානයේ කියන අවස්ථාවේදී සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂකත්වය ඇති වෙමින් පින්වත්නි ඒ පිළිබඳව ඇතිවන ඊතා ප්‍රබල ශුන්්‍යතා ස්වභාවයක් ආත්මයක් විදිහට ගත නොහැකි කාරණාව මනවින් තවත් හොඳට අවබෝධ වන සුන්දරම ආර්ය මාර්ගයේ උතුම් අවස්ථාවක්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. භවංග සිත් පරම්පරාවම මනෝද්වාරී වේ. නමුත් භවාංග සිතට සමාන ප්‍රතිසන්දි සිත
චුතිසිත ලෙස හඳුන්වන භවාංග සිත් මනෝද්වාරයට අයත් නොවේ. ඒවා ద్వාර මුක්ත සිත් ලෙස ගැනෙන්නේ ඇයි? මනෝද්වාරයේ වන්නේ ආවර්ජනයට නැමුණු භවාංගයයි. යයි කීමේදී මේ ආවර්ජනයට නැමුණු භවාංග සිත් ලෙස හඳුන්වන්නේ කුමන භවාංග සිත්ද? අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, මෙතනදී පංචද්වාරයෙන් හැර සිතින්ම ගන්නා අරමුණු වැද ගන්නා ස්වභාවය මනෝද්වාරික චිත්තයන්ගේ ඉපදීමට කාරණය වුණු පින්වත්නි, මනෝද්වාරික චිත්ත වීතිෙහි මනෝද්වාරා වචන සිතට කලින් භවංග චලන සිතට අනතුරුව උපදින පින්වත්නි භවංග චිත්තයට තමයි මනෝද්වාරය කියලා කියන්නේ. ඒ කියන්නේ පංචද්වාරයන් හැර සිතින්ම ගන්නා අරමුණු පින්වත්නි වැද ගන්න මනෝද්වාරික චිත්තයන්ගේ ඉපදීමට කාරණා වුණු මනෝද්වාරික චිත්ත වීතියේ මනෝද්වාරා වචන සිතට කලින් භවංග චලන සිතට පසුව උපදින පින්වත්නි භවංග චිත්තේ තමයි මනෝද්වාරා වචනේ වෙන්නේ. එතකොට පංචද්වාරයන්ට අරමුණු නොවන මනෝද්වාරයට පමණක් අරමුණු වන පින්වත්නි ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික, නිබ්බාන, ප්‍රඥාප්ති කියන මේ ධර්මාරම්මණයන් වැද ගන්න. ඒ වගේම කම්ම සමුට්ඨාන වස්තුදසක කලාපයන්හි වසුදසක රූප කලාපවල පින්වත්නි ඇතුළත් වුණ හෘදේ වස්තු රූප පරම්පරාව ඇසුරු කරගෙන පවතින භවංග පච්චේද හිතට තමයි මනෝද්වාරය කියලා කියන්නේ. එතකොට පංචද්වාරික අරමුණු අරගෙන උපයන චිත්ත වීති වලට පෙර පහළවන භවංගු පච්චේද සිත මනෝද්වාරී නොවන බව ওই පින්වතුන් තේරුම් ගන්නත් ඕන. ඒ විදිහට පින්වත්නි ඒ කවුන තේරුම් ගන්න. එතකොට මේ ටිකක් ගැඹුරු වුණත් ඔබට මේ විදිහටම තමයි තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. කවුනාවන්ත පින්වත්නි චිත්තසංතානයේ පවතින ස්වභාවය සම්බන්ධව කවුණු කාරණා මනවින් තේරුම් අරගෙන සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ, අප කරන බොහෝ දේවල් කුසල්ද අකුසල්ද කියා තීරණය කරන්නේ අපි රකිනා සීලේ පාදක කරගෙනයි. නමුත් අද කාලේ ඇතමුන් විසින් කරන බොහෝ කියා කුසල්ද අකුසල්ද කියා තීරණය කිරීමට පන්සිල් වැනි සිල්පද වලින් පමනක් කළ නොහැකිය. උදාහරණයක් ලෙස පරිගණක කීඩාවකදී යම් පුද්ගලයෙකු වෙඩි තබා මැරීම ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ නොකරයි. හේතුව ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූලික නිර්ණායකයේ වන ජීවයක් එම වීඩියෝ ගේම් එකේ පුද්ගලයා තුළ නොතිබීමයි. ඒ හුදෙක් වීඩියෝ එකක් පමණි. නමුත් මෙම වීඩියෝ ගේම් එකෙහි නියැලෙන පුද්ගලයාට අනිවාර්යයෙන්ම ලෝභ දේශ සිත් උපදී. ඒ නිසා මේවායේ විපාකයේ කුමක්ද? මෙලෙස බලන කල මාගේ අදහස ඌයේ අප යම් ක්‍රියාවක අකුසල විපාකයක් තිබෙනවාද නැද්ද යන්න බැලීමට, පන්සිල් පද බිඳෙනවාද නැද්ද යන්න බලනවා වෙනුවට ලෝභ දේශ මෝහ යන අකුසල මූල සිතක් පෙරදැරිව කරනවාද යන්න බැලීම වඩා උචිත බවයි. තේරුකාණේ හිමියන්ගේ පොත්වලට අනුව ලෝභය යනු යමකට ඇලුම් කරන ආසා කරන ස්වභාවයයි. දේශය යනු යම් අරමුණක් කෙරෙහි ඇති විරුද්ධත්වයේ කෝපයේ තරහව ආදී ලෙස හැඳින්විය හැක. නමුත් මට මෙහි ඇති ගැටලුව ඌයේ ඇතම් ක්‍රියා ලෝභ දේශ මූලික කරගෙන සිදු කෙරුණත් ඒවායේ විපාක දුගතිගාමී නොවීම, ඇතම් විට සුගතිගාමී වීමය. සතර අපායට නොවැටේ. දෙව්ලොව මනුලොව උපදී බොහෝ සැප සම්පත් ලැබේ. උදාහරණ ලෙස ඇතම් අයෙක් මතු බුදු බව ලැබීමට, සැපවත් ජීවිතයක් ලැබීමට ආසාවෙන් දාන දීම, පන්සල් යෑම, භාවනා කිරීම, ගුරුවරයෙක් තම ශිෂ්‍යයන් යහමගට ගැනීමට දඬුවම් කිරීම,
මෙලෙස බලන කල අප විසින් කරන ඕනෑම කර්මයක විපාකයේ ඵලයේ සුගතිගාමීද දුගතිගාමීද විපාකයේ ස්වરૂපයේ කොයි වගේද යන්න බුදුදහමට අනුව හරිහැටි නිර්ණය කෙරෙන්නේ කෙසේද? ඔබ වහන්සේගේ මෙම ධර්ම ප්‍රචාරණ කටයුතු වඩා සාර්ථක වී බොහෝ අයගේ ධර්ම ගැටළු විසඳීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ කියලා. පින්වත්නි, මේ දීර්ඝව අහලා තිබ්බ මේ ප්‍රශ්නයේදී ඔය පින්වතුන්ට කෙටියෙන් අපිට ලබා දෙන්න පුළුවන් පිළිතුර මෙහෙමයි. පින්වත්නි, කර්මයේ වෙන්නේ චේතනාව. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ සිතත් සිතේ යෙදෙන සම්පයුක්ත ධර්මය, ඒ කියන්නේ සිත සහ ඒ සිතේ එකට යෙදෙන ඒ ධර්මතා ඒ කටයුතු වල යොදවා යන ධර්මයේ තමයි චේතනාව කියලා කියන්නේ. පින්වත්නි, මේ කරුණ මනවින් තේරුම් ගන්නට ඔය පින්වතුන්ට අනාත්ම ලක්ෂණය ගැන අවබෝධයක් අවශ්‍ය වෙනවා. මොකද මේ අහලා තියෙන මේ සම්පූර්ණ ප්‍රශ්නේ පුරාවටම පින්වත්නි අනාත්ම ලක්ෂණය ගැන ඔබට විනිවිද දැකිය හැකි අවබෝධයක් සම්පූර්ණ වෙලා නැහැ. අනාත්ම ලක්ෂණය ගැන ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. එතකොටයි මේ කාරණා වඩා හොඳට තේරෙන්නේ. පංච උපාදානස්කන්ධය කියාවලිය පින්වන්ත ඔය ඇත්තෝ තේරුම් ගන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලේ ක්‍රියාවලිය තේරුම් ගත්තාම තමයි පානෝ භවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිතනාසෝව අංගා පංච වදස්සිමේ පන ඇති සතෙක් වීම පාන සංඤී පන ඇති සතෙක් හැඳිනීම වදක චිත්ත මාන චේතනාව මුපක්කමෝ ඒ උපක්කම ඒ මරන්නට කරන උපක්‍රමය තේන ජීවිතනාසෝව ඒ මානයටපත් කිරීම කියන මේ අංග පහ සම්පූර්ණ වෙන්න ඕන. එතෙන්දි පින්වත්නි චේතනාව කියන එක අනිවාර්යයෙන්ම ප්‍රබල කාරණාවක්. කර්මයේ වන්නේ චේතනාවයි. චේතනාව සහ අනිකුත් ධර්ම ගැන තේරුම් ගත්තාම ඔය කවුන ඔබට තේරුම් ගන්න පුළුවන් සුගතිගාමී දුගතිගාමී වන විදිය විපාකයේ ස්වરૂපය. පින්වත්නි, ඒ සිතේ යෙත්නු ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ ආදී ධර්මතා මේ විදිහට සිත සහ සිතේ යෙත්නු සම්පයුක්ත ධර්ම සහ ඒ කටයුතු යොදවන චේතනාව කියන කාරණා දැනගෙනගෙන අනාත්ම ලක්ෂණය වන පංච උපාදානස්කන්ධයේ ස්වභාවය එක්කේ මනවින් අවබෝධ කරගද්දී ඔය කවුන තේරෙනවා. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ, අපි අටසිල් සමාදන් වී ඇති අවස්ථාවක ගීත ගායනා කිරීම වාදනය කිරීම පවක් ලෙස පැවසේ. නමුත් අපි පන්සිල් සමාදන් වී ඇති අවස්ථාවක මෙලෙස ගීත ගායනය හා වාදනයේ පවක් නොවන බව පවසයි. මේ නිවැරදිද? මේ අනුව පන්සිල්වත් සමාදන් වී නොමැති අයෙකු සතුන් මැරීම සොරකම් කිරීම සිදු කළහොත් ඒ පවක් වන්නේද නොවන්නේද? ඔබ වහන්සේගේ මෙම ධර්ම ප්‍රචාරණ කටයුතු වඩා සාර්ථක වී බොහෝ අයගේ ධර්ම ගැටළු විසඳීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ කියලා. පින්වත්නි, මෙතනදී ඔය පින්වතුන් අවධානය යොමු කරන්න සිල්පදයෙන් සිල්පදයට ලැබෙන විපාකවලට. පළවෙනි සිල්පදේ රැක්කොත් ඒකට විපාක ලැබෙනවා. දෙවෙනි සිල්පදේ රැක්කොත් ඒකට විපාක ලැබෙනවා නාම රූප. පළවෙනි සිල්පදේ කුසල මේ වැඩ පිළිවෙලේ හැටියට විපාක ලැබෙනවා. දෙවන තුන්වන හතරවන පස්වන සිල්පදවල හැටියට විපාක ලැබෙනවා. අටසිල් කියන්නේ පින්වත්නි පංචශීලයක් තියෙන පන්සිලුත් රැකගෙන පන්සිල් වලටත් වඩා ඊටත් වඩා ඉහළට ගිය කාය කර්ම වචී කර්ම තවදුරටත් රැකගෙන චිත්තසංතතිය කුසලයේ තුල හුරු කරන සීලකමයක්. ඒ කියන්නේ අටසිල් කියලා කියන්නේ පින්වත්නි දස සිල් වලට වඩා පහළ පන්සිල් වලට වඩා ඉහළ තියෙන ඊටා හොඳ සීලකමයක්. එතනදී ඔය පින්වතුන්ට විකාලයෙන් වැළකීම, මල්ගඳ විලවුන් සුවඳ විලවුන් ආදී නැටුම් ගැයුම් වැයුම් ආදීන් වැළකීම, ඒ වගේම උස්සසු මහසුන් ආදී දැරීමෙන් වැළකීම ආදී පින්වත්නි ඒ කාරණාවල නියැලීම හින්දා ඒ වායේ විපාකත් ඔය නාම රූප ධර්ම වලට ලැබෙනවා. මේ විදිහට ඒ කවුන ඔය සත්පුරුෂයෝ තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි, ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ, බුදුදහමට අනුව සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයි.
එනම් මමයයි කියා කෙනෙක් ආත්මයක් නැත. මෙලෙස මම කියා කෙනෙක් නැත්නම් මාගේ පෙර භවයේ කරන ලද කර්ම මේ භවයේ විපාක වශයෙන් හටගන්නට මාව සොයාගන්නේ අඳුනාගන්නේ කෙසේද? මේ සිදුවන්නේ කෙසේද? ඔබ වහන්සේ මෙම ධර්ම ප්‍රචාරණ කටයුතු ආදී විදිහට කලින් කිව්ව විදිහටම පින් දීලා තියෙනවා. පින්වත්නි මෙතනදී ඔය පින්වතුන් නාම රූප ධර්මයෝ කියන්නේ පත්‍යයන්ගෙන් හටගන්නා කාරණා බව තේරුම් ගන්නට ඕනේ. නාම රූප ධර්මයෝ කියන්නේ පත්‍යයන්ගෙන් හටගන්නා කාරණා. ඒ විදිහට ඔය ඇත්තෝ හඳුනා ගන්නට ඕන. පින්වත්නි හඳුනාගත යුත්තේ ඒ නාම රූප ධර්මයි. ඒ සඳහා ඔය පින්වතුන්ට යෝනිසෝ මනසිකාරයේ ඕනේ. පරතෝගෝසී අවශ්‍යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිපදින්නට ඕන. ඒ කාරණා අවශ්‍ය වෙනවා. පින්වත්නි බුදුදහමට අනුව සියලුම සංස්කාර ධර්මියෝ අනාත්මයි. මමයයි කියා කෙනෙක් නැත. ආත්මයක් නැත. මෙලෙස මම කියා කෙනෙක් නැත්නම් මාගේ පෙර භවයේ කරන ලද කර්ම මේ භවයේ විපාක වශයෙන් හටගන්නේ මාව සොයාගන්නේ අඳුනාගන්නේ කෙසේද කියලා ඇහුවොත් පින්වත්නි අනිවාර්යයෙන්ම නාම රූප ධර්ම ඔබට දැනගන්න වෙනවා. ඔය ඇත්තන්ට උත්තරේ හම්බ වෙන්නේ හේතුපච්චය ආරම්මනපච්චය අධිපතිපච්චය අනන්තරපච්චය සමනන්තරපච්චය සහජාතපච්චය අඤ්ඤමඤ්ඤපච්චය නිස්සේපච්චය උපනිස්සේපච්චය ආදී විදිහට එන ඒ පත්‍ය ධර්ම 24 ඔස්සේ මේ කාරණාව හොයා බලනකොට පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ බුදුදහමට අනුව ශාකයන්ු ජීවීන්ද මා අසා ඇති පරිදි බුදුදහමට අනුව ජීවයක් හට ගැනීමට එයට රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයේ පැවතිය යුතුය. එසේනම් ශාකවලට නැත්තේ මින් මොනවාද? ඒ ඔප්පු කරන්නේ කෙසේද? මීට අමතරව රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල රූප නැතුව විඥානයේ නොමැතිව ජීවත් වීමට හැකියයි පවසයි. මෙලෙස පංචස්කන්ධයේම නොමැති එම ලෝකවල ජීවී පවතින්නේ කෙසේද? ඔබ වහන්සේගේ මෙම ධර්ම ප්‍රචාරණාදී විතර අපිට පින් අනුමෝදන් කරලා තියෙනවා. පින්වත්නි එතනදී ඔය පින්වතුන් ශාක කියන්නේ ජීවී නොවන බව තේරුම් ගන්නට ඕනේ. විඥානය සහ විඥානය සමග එකට යෙත්න නාම ධර්මයෝ ඒ තුල නැහැ. ශාකවල නැහැ. ශාකවල පින්වත්නි විඥානය සහ විඥානය සමග එකට යෙත්න නාම ධර්මයෝ නැහැ. ප ဋ ාණයේ පත්‍ය 24 ඉගෙන ගන්න. එතකොට මේ තියෙන පැටීල ස්වභාවය ලියාගෙන ඔබට ඊටාම නිර්වෘල් පැහැදිලිව මේ අවබෝධයකින් මේ කවුන දැනගන්න පුළුවන්කම ලැබේවි. එතකොටයි ඔය ගැටලුව විසඳෙන්නේ. ප ဋ ාණ පත්‍ය 24ට යන්න වෙනවා. ඒ වගේම පටිච්චසමුපාදයට යන්න වෙනවා. පින්වත්නි ජීවය ගැන තේරුම් ගන්නට පංචස්කන්ධය ගැන අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. දිගින් දිගටම නැවත නැවත පැවැත්මක් ඇති කරන ධර්මතා තේරුම් ගන්න සිද්ධ වෙනවා. මේ විදිහට පින්වත්නි ජීවය ගැන තේරුම් ගන්න ගමනේදී ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ අද කාලේ බොහෝ දෙනා විවිධාකාර මානසික රෝගයන්ගෙන් පෙළේ. එවැනි එක් මානසික රෝගයක් ලෙස OCD හෙවත් ගස්ටි රෝගය හැඳින්විය හැක. මෙම රෝගයේ ලක්ෂණ ලෙස නිතර පිරිසුදු නැතයි සිතා අසාමාන්‍යව අත සේදීමට සිත්වීම, වැසූ දොරගුළු නැවත 10-12 වතාවක් නිතර චෙක් කිරීමට සිත්වීම, උදේ වැඩට යාමට ප්‍රථම බුදුන් වහන්සේට 100 වතාවක් නමස්කාර නොකර වැඩට ගියොත් දවස අසාර්ථක වේ සිටිවිලි දෘෂ්ටි සිතට පහළ වීම. මෙවැනි සිටිවිලි දෘෂ්ටි සිතට පහළ නොවීමට අපට බුදුදහමෙන් ගත හැකි උපදෙස් ඉගැන්වීම් භාවනා ක්‍රම තිබේද? ඒ මොනවාද? ඔබ වහන්සේගේ ආදී විදිහ අපිට පින් දීලා තියෙනවා. ඒ තමයි පින්වත්නි සති සම්පජාන්‍ය යෝග පුරුදු කරගන්න. යෝනිසෝ මනසකාරය ඔය ඇත්ත උපදවා ගන්න. සති සම්පජාන්‍ය කිව්වේ සිහිය සහ නුවණට, යෝනිසෝ මනසකාරය කිව්වේ ඒ ධර්මතාවල උප්පත්තිය පැවැත්ම විනාශය ආදී සියල්ල නුවණින් විමසා බලා කටයුතු කරන එකට එහෙම කටයුතු කරද්දී ඔය தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි
අවසරයි ස්වාමීන් වහන්සේ. බුදුදහමේ අප ගෞතම බුදුන්ට කල්ප ගානකට පෙර පහළ වූ බුදුවරුන් ගැන පවසයි. උන්වහන්සේලාගේ ධාතු තැන්පත් කර සෑදූ චෛත්‍යවල නටබුන් තිබෙන ස්ථාන ගැන පවා ඇතම් මූලාස පවසයි. මා අසා ඇති කතාවක එක් අවස්ථාවක බමුණෙක් කිසියම් ස්ථානයකට ඔහුගේ මුතුන් මිත්තන්ද වන්දනා කළ ස්ථානයක් යයි එයට හේතු නොදැන නිතර නමස්කාර කර වඳිනවා යයි දැක බුදු හිමියන්සේ සර්වඥතා ඥානයෙන් බැලූ කල එහි කකුසඳ බුදු හිමියන්ගේ ධාතු තැන්පත් කළ ස්තූපයක් බව පවසයි. නමුත් වර්තමාන විද්‍යාව මගින් පෘථිවියේ උපත සිදු වී ඇත්තේ අවුරුදු බිලියන 4කට පෙර බවත් ඉන්පසු ඩයිනෝසරයන් වැනි විවිධ ජීවී වර්ග අවුරුදු මිලියන ගණන් සිටි බවත් මානව ශිෂ්ටාචාර පටන්ගෙන ඇත්තේ ඊට සාපේක්ෂව ඉතා මෑත බව සොයාගෙන ඇත. මෙලෙස බලන කල මෙම බුදුවරුන් වැඩ සිටි අපි අද දන්නා පෘථිවියේ ඉතිහාසයටත් පෙරද. එසේනම් එම බුදුවරුන්ගේ ධාතු තැන්පත් කළ ස්ථාන හා ඒවායේ තොරතුරු ගෞතම බුද්ධ කාලයේ දක්වා පැවතුනේ කෙසේද? ඔබ වහන්සේගේ මෙම ධර්ම ප්‍රචාරණ කටයුතු වඩා සාර්ථක වී බොහෝ අයගේ ධර්ම ගැටලු විසඳීමට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ කියලා. මෙතනදී පින්වත්නි ඔබේ අවධානය යොමු කරන්නට ඕන පින්වත්නි අන්තකල්පයට. අන්තකල්ප යට අවධානය යොමු කරන අන්තකල්පේ දැනගත්තාම අසංඛ කල්පයට. ඒ කියන්නේ මනුස්ස ආයුෂ අවුරුදු 10න් පටන් අරගෙන ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් වැඩි වෙලා ආපහු 10 දක්වා අඩු වෙන යන කාලයට කියන්නේ අන්තකල්ප කියලා. පින්වත්නි ඒ වගේ අන්තකල්ප 64ක් අසංඛ කල්පයක් වෙනවා. ඒ වගේ අසංඛ කල්ප 4ක් මහා කල්පයක් වෙනවා. මේ විදිහට අන්තකල්ප ගැන අසංඛ කල්ප ගැන මහා කල්ප ගැන දැනගන්න වෙනවා ඔය ඇත්තන්ට. එතකොට මිනිස් ආයුෂවල අඩු වැඩිකම් වෙලා තියෙනවා. අද ඔය ඇත්තෝ අවුරුදු 60 70 80 90 කාලෙක ඉන්නකොට ඕක පින්වත්නි අවුරුදු 20000 60000 80000 ඒ වගේම ලක්ෂ දක්වා වැඩි වුණු කාල තියෙනවා. අහපෝ අඩු වුණු කාල තියෙනවා. විවිධාකාර පින්වත්නි අප දැකලා තියෙන අපි දැකලා නැති විවිධාකාර සත්ත්ව සාක කොට්ටාස තියෙනවා. එතකොට අතීතයේදී ඩයිනෝසරස්ලා වගේ වගේම අපේ ජාතක පොතේ සඳහන් වෙන අද දකින්න නැති වඳ වෙලා ගිහිල්ලා ඉන්න පින්වත්නි සඳ කිඳුරු. ඒ වගේම ඇත් කඳලිහිනියෝ කුර විකුරුල්ල වගේ පින්වත්නි ඒ වගේ බොහෝ දෙනා නැති වෙලා තියෙනවා වඳ වෙලා ගිහිලා තියෙනවා. ඒ වගේම පින්වත්නි මිනිස්සුත් යම් යම් කාලවලදී වඳ වෙලා යනවා. ඔය පින්වතුන්ට මේ සක්වල කෝටි ලක්ෂයක් සක්වල ලෝක ධාතුව ගැනත් ඒ වගේම විද්‍යාවට සොයාගන්න බැරි සීමා ඉක්මවා ගිය සම්බුදු නුවණින් සියල්ල දැකලා දේශනා කරන්න ඕන ස්වභාවයන් ගැනත් අවබෝධයක් ඇති කරගන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ විද්‍යාඥයෝ මේ විවිධ උපකරණ ඒ වගේම අතීතයේ විවිධාකාර පස් කොට්ටාස ඒ වගේම ඇටසැකිලි පොසිල මේ විවිධ දේවල් අරගෙන කරන පරිේෂණ ඉක්මවා ගිය සම්බුදු නුවණින් මේ සක්වල අනිකුල් සක්වල චූලනිකා ලෝක ධාතුව දිහිසාසී ලෝක ධාතුව මහසී ලෝක ධාතුව ආදී සියලු සක්වල සිසාරා සියලු වැඩපිළිවෙල දැකීමෙන් ඔබ දැන් මේ ඉන්න පෘථිවිය පින්වත්නි හැදෙන්න වගේම කාලයක් යනවා විනාශ වෙන්න වගේම කාලයක් යනවා හිස්ස පවතින්න වගේම කාලයක් යනවා නැවත හැදෙන්න. මේ වගේ පින්වත්නි මේ පෘථිවිය පවා ඇතිව නැතිව යන ලොකු මහ වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් මේ කවුරු ටික ඔබ ඇහුව හින්දා පිළිතුරු දුන්නේ. නමුත් ඔය ඔස්සේ හොයන්න ගියොත් ඔබට ඕන එක හොයන්න බැරි වෙලා යනවා. නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මතා පින්වත්නි තේරුම් ගන්න. ඔය ඇත්තන්ට ලැබුණු මේ මනුස්ස ජීවිතේ පින්වත්නි සසර දුක් නැසා සසරින් එතරම් මඟපල් ලබා නිවන් දකින්නට උත්සාහවන්තව කටයුතු කරගන්න සත්පුරුෂ පින්වත්නි බුදුදහම විද්‍යාවට වඩා ගොඩාක් දුර ගිහිලා තියෙන්නේ. බුදුදහම මහ පොළොව නම් විද්‍යාව හරියට වැලි කැටයක් වගේ. ඒ නිසා විද්‍යාවේ කවුණු හොයාගන්නේ කාමයෙන් පිරුණු රාගයෙන් පිරුණු ඊර්ෂ්‍යා මාන ආදීන් පිරුණු විවිධාකාර පු탁ජන මනුස්සයෝ කෙලෙස් බහුල මනුස්සයෝ කෙලෙස් වල ඉඳීමේ උපකාරණ ප්‍රයෝජනයට අරගෙන උපකාරණ උපයෝගී කරගෙන
පින්වත්නි විවිධාකාර අතීත කවණු හොයාගෙන හාරවුස්සගෙන දැනගෙන කියනවා. හැබැයි ඔවුන්ට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. කිසිම විද්‍යාඥයෙක්ට මේ මහ පොළොවේ විනාශයෙන් පස්සේ අතීතයට ගිය මහ පොළොවවල විස්තර සහ අතීතවල ජීවත් වූ මනුස්ස සත්ත්ව ප්‍රජා විවිධාකාර අයගේ අංග සම්පූර්ණ විස්තර දකින්න බෑ. සියල්ලම දැක්කේ ලෝතර කාන්තිම සම්මා සම්බුදුමෑණියන් වහන්සේ කිසිවක් අඩු නැතුව භාග්‍යවතුන් වහන්සේ බව දේශනා කළා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ අද කාලයේ පන්සල්වල බෝධි මළුවට යාමට කාන්තාවන්ට අවසර නොදී සීමා බෝධීන් වහන්සේ දන්තධාතුන් වහන්සේ වැනි වටිනා පූජනීය වස්තුන් කාන්තාවන් මෙලට ගෙන ආ පසුබිමක මෙලෙස පැවතීමේ හේතුව කුමක්ද? බුදුදහම තුළ මෙවැනි නීති පවතීද? බුදුදහමේ භික්ෂුණීන් හට අෂ්ට ගරුධර්ම ලෙස නීති පනවා ඇති බව අසා ඇත. මේට හේතුව කුමක්ද? ඔබ වහන්සේගේ මෙම ධර්ම ප්‍රචාරණාදී විදිහට පින්වත්නි අපිට පින් දීලා තියෙනවා. ඒ වගේම ඔබෙන් අපි ඉල්ලීමකුත් කරන්න ඕන. අපි වැඩසටහනේදී පින්වත්නි කාලය වෙන් කරන්නේ පැය දෙකමාරක් වගේ කාලයක්. තව බොහෝ දෙනා අපිට පේනවා දකුණු පැත්තේ බොහෝ ප්‍රශ්න අහලා තියෙනවා. ඒවට උත්තර දෙන්න බැරුව යනවා. එක්කෙනෙක්ම ප්‍රශ්න 5කට වඩා අහන්න ගියොත් එක්කෙනෙක්ට සතියකට එක ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන් නම් අනිත් සත්පුරුෂයන්ටත් අපට අවස්ථාව දෙන්න පුළුවන්. නැත්තම් කාලය අවසන් වෙනවා පින්වත්නි. අනිත් පින්වතුන්ට අවස්ථාව දෙන්නට බැරි වෙලා යනවා. ඒක නිසා එක් ප්‍රශ්නයක් වගේ එක සතියකදී අහන්න පුළුවන් නම් බොහොම කරුණාවෙන් මේ මතක් කිරීම කළේ අනිත් සත්පුරුෂ පින්වතුන්ටත් පිළිතුරු ලබා ගන්නට අවස්ථාව ලැබෙන උන්ට තියෙන ගැටලු වලදී. මේකට පිළිතුර තමයි පින්වත්නි කාන්තාවන්ට අවසර නොදී මේ වරද ඒ තැන්වල පාලනාධිකාරිය සතුයි. ඒ කියන්නේ කාන්තාවන්ට අවසර දෙන්නේ නැති එකේ වරද පින්වත්නි ඒ ස්ථානවල පාලනය කරන පාලනාධිකාරිය සතුයි. ඒක මේ අපිට කරන්න දෙයක් නෑ. මොකද හේතුව පින්වත්නි විවිධාකාර මිත්‍යා දෘෂ්ටි විවිධාකාර අදහස් තියෙන කට්ටිය විවිධ විදිහට පාලනය කරන හේමමාලාවට පුළුවන් නම් දන්තධාතුන් වහන්සේ කිස්වැටිය සංගවාගෙන ලංකාවට වැඩම කරන්න. ඒ වගේම පින්වත්නි අපි මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරිය සංඝමිත්තා මහරහතෙනින් වහන්සේට ජයසීමා බෝධීන් වහන්සේ වඩමවාගෙන එන්නට ලංකාවට වඩමවාගෙන එන්නට පුළුවන්කම තිබුණා නම් පින්වත්නි ඒ තැන්වලට කාන්තාවන්ට නොයා ඉන්න බැරි කමක් නැහැ, යන්න පුළුවන්. හැබැයි ධර්මානුකූලව මෙහෙම පැත්තකුත් තියෙනවා. ඒකත් කියන්න ඕන. කාන්තාවන්ට අවසර ලබා දිය යුතුයි. හැබැයි පින්වත්නි මෙහෙම කාරණාවක් තියෙන ධර්මානුකූලව. ඒ තමයි ස්වාමින් වහන්සේලා නිතර ගැවසෙන පන්සල්වල කාන්තාවනොත් කාන්තාවන් නිතර ගැවසෙන මිහිණියාරාමවල පිරිමි අයත් හැසිරෙන්නට ඕනේ දෙපාර්ශවයටම කාමාදී කෙලෙස් ඇති නොවන ආකාරයට. ඒක තේරුම් ගන්නත් ඕන. විශේෂයෙන්ම සීමා බෝධීන් වහන්සේ දන්තධාතුන් වහන්සේ ආදී උත්තම පින්බර තැන්වල සංඝරත්නයේ වැඩ ඉන්න. සංඝරත්නයට කාන්තාවන් සම්බන්ධව තියෙනවා මේ කළ යුතු කාරණා වගේක්. ඒ වගේම කාන්තාවන්ට පිරිමිය සම්බන්ධවත් තියෙන කළ යුතු කාරණාවක්. කාන්තාවන්ට පිරිමිය දකින්නවා කියන කාමයේ විශ්ෙන්න පුළුවන්. ඒ වගේම පිරිමියට කාන්තාව දකින්න හම්බ වෙනවා කියන කාමයේ විශ්ෙන්න පුළුවන්. පින්වත්නි ඒක ඒ පුද්ගලයන්ගේ වාදයක් නෙමෙයි, කෙලෙස් වල වාදයක්. එතකොට දෙපාර්ශවයේම හැසිරෙන්නට ඕනේ කාමාදී කෙලෙස් ඇති නොවන ආකාරයට. ස්වාමින් වහන්සේලා ගැවසෙන තැන්වල කාන්තාවන් හැසිරෙද්දී කාමාදී කෙලෙස් ඇති නොවන ආකාරයට කාන්තාවන් හැසිරෙන්නට ඕනේ. කාන්තාවන් ගැවසෙන මිහිණියාරාමවල පිරිමි අය කටයුතු කරනකොට කාන්තාවන්ට කාමාදී කෙලෙස් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා. මොකද ගිහි ජීවිතයෙන් වෙන් වෙලා තමයි මේ පිරිස සසුන්ගත වෙලා ඉන්නේ. ඉතින් ගිහි අය ඒ සසුන්ගත වෙලා ඉන්න අයගේ අරමුණු ඉෂ්ට කරගන්න වෙන් කරගෙන ඉන්න භූමියකට ඇතුල් වෙනකොට ඒක ඒ වෙන් කරගෙන ඉන්න අයට ගැළපෙන ආකාරයට ජීවත් වෙන්නට ඇඳුම් පැළඳුම් ආදී හැම සංවරකමකින්ම පින්වත්නි කටයුතු කරන්නත් වග බලා ගන්නට ඕනේ. ඒකම අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි සුපින්වත්
කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ සමගී හිතසුව පිණිස පහදා දෙන මේ 21 වන ප්‍රශ්නය උදේ නම් අහපු ප්‍රශ්නවල පින්වත්නි මෙලොවදීම ditta ධම්ම වේදනීය විපාකයේ හැටියට ආයුෂ වර්ණයේ සැපය නිරෝගීකම ධනය වර්ධනය වීමට ලැබීමට කල යුතු කුසල ප්‍රතිපදාවන් පහදා දෙන්න කියලා. පින්වත්නි උත්තරේ තමයි මංගල සූත්‍රයේ පිළිපදින්න. සිංහලෝවාද සූත්‍රයේ පිළිපදින්න. මතුරු කියවි නෙමෙයි ඔය ඇත්තු පිළිපදලා කල් නොයවාම ඔය ඇත්තු ආයුවාන බල ප්‍රඥාදී ditta ධම්ම වේදනීය වශයෙන් මෙලොවදී ලබන්න. ඒ වගේම අනන සූත්‍රයේ පිළිපදින්න. ඒ වගේම පංච ඊට ධම්ම සූත්‍රයේ පිළිපදින්න. කුසල ප්‍රතිපදාව අකුසල ප්‍රතිපදාව දැනගෙන කටයුතු කරන්න. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ පිළිපදින්න. දස කුසල කරන්න. දස පුණ්‍ය ක්‍රියාවන්ගේ හැසිරෙන්න. පින්වත්නි එහෙම ධර්මයේ හැසිරෙනකොට ඒ ආදී කුසල ප්‍රතිපදාවෙන් ඔය ඇත්තන්ට ජීවත් ඉදිම ඔය නාම රූප වලට ආයවන සැබ්බල ප්‍රඥා නිදුක් නිරෝගීකම් ඔබ ධනවත් වීම බලවත් වීම ආදී සියල්ල ලැබමින් සුඛිත මුහිත වෙමින් සුවසේ සසරින් එතර වෙන්නටත් පුළුවන්කම ලැබෙනවා. සත්පුරුෂ පින්වත්නි අදට මෙතකින් වැඩසටහන සමාප්ත කරනවා. පින්බර ඔය සත්පුරුෂයෝ ඊළඟ සතියේත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන සතිපතා මේ ධර්ම සාකච්ඡා වැඩසටහන පැවැත්වෙනවා. එක පින්වතෙක්ට හෝ පින්වතියකට එක් ප්‍රශ්නයක් විතරක් අහන්න පුළුවන් නම් පින්වත්නි දැන් බොවන මේ වෙලාවේදී අපිට මේ අහලා තියෙන අනිත් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් කාලය බොහෝ ඉක්ුත් ගිහින් තියෙනවා. ඔය සත්පුරුෂයෝ හැමෝටම අවස්ථාව ලබා දෙනවා නම් බොහොම වටිනවා. අනිවාර්යයෙන්ම මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ලබන සෙනසුරාදාත් පින්වත්නි මේ වැඩසටහන් හා සම්බන්ධ වෙන්න සතිපතා වැඩසටහන අඛණ්ඩව පැවැත්වෙනවා 27 වෙනි වරටයි අද දවසේදී ධර්ම සාකච්ඡා වැඩසටහන පැවැත්වුණේ. මේ පිළිබඳ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන අපගේ ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරන් වහන්සේට සියලු තාක්ෂණයේ කටයුතු මෙහෙවමින් මේ විදිහට මේ සියලු කටයුතු මෙහෙවමින් අපිට විශාල සහායක් ලබා දෙමින් ඔබ අහන ප්‍රශ්න ඉදිරිපත් කරමින් කටයුතු කරන්න අපේ පොඩි හාමුදුරන් වහන්සේ ඒ වගේම කාර්ය මණ්ඩලයේ සැමට ඒ වගේම දායකාරකාදී සැමට විශේෂයෙන්ම සත්පුරුෂ පින්වත්නි රත්නපුර මිනිපුර අමාසාන්ති තපවන ආරණ්‍ය සේනාසන අපට ගුරු පවුරක් කර පූජා කරමින් මේ නිර්මාණය කළ බෝසත් ගුණතිස්ස පින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්බර සාන්තරන්තුංග පින්බර මැතිනිය ඒ පින්බර දියණිය පුතණුවා ඒ සත්පුරුෂ මව්පිය පාර්ශවයේ කාර්ය මණ්ඩලවල හැම දිනාටමත් ඒ වගේම සත්පුරුෂ පින්බර ප්‍රශ්න ඇසූ ධර්ම සාකච්ඡා කළ ධර්මයේ හැසුණු මේ පුණ්‍යවන්ත කල්යාණ මිත්‍ර සත්පුරුෂ උපාසක උපාසිකා ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබ නම් මිය ගියේ නැතයෝ ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙලා දිවිවරු ඔබ ආරක්ෂා කරත්වා. සියලු දෙවියෝ පින් ලබත්තා ඔබ රකිත්වා. ඔබට නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු සම්පත්ම වේවා. සත්පුරුෂ පින්වත්නි පින්බර ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් මැතිනිය දූ දරුවන්ට අපේ අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරන් වහන්සේට සියලු ශිෂ්‍ය මහා සංඝරත්නයට කාර්ය මණ්ඩලයේ සැමට ඒ වගේම සත්පුරුෂ පින්බර ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. තෙරුවන් සරණයි.